නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඉතින් පින්වන්ත ඔබ හැමදෙනාම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ ඒ වගේම ශ්‍රද්ධා ලක්විරු අන්තර්ජාල සජීව විකාශනයන් ඔස්සේ ඉරිදා සන්ධ්‍යාවේ ඒක රාත්‍රී කරගනිමින් අපි ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපය ඔබට සමීප කරමින් අදත් ඊටාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. දැන් ඔබටත් මටත් මිනිස් ආත්ම භාවය ලැබිලා තියෙනවා. දැන් දිව්‍ය ලෝකයේ මధుර වූ සැප සැනසෙල ලැබෙනවා කියලා අපි දන්නවා ධර්මයට අනුව. එනමුත් ඒවා සියල්ල తాවකාලිකයි. සදාකාලික සුවය සැපත සැනසීම අත්‍යසිල්ල නිවීම ඒකාන්ත කොට නිවන කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම් පරයයන් ඔස්සේ නිවන කවර ආකාරද කියලා හඳුනා ගන්න. නිවනේ ගුණ සුවඳ ස්පර්ශ කරන්න. නිවන පිළිබඳව අපේක්ෂාව හදවතට සමීප කරගන්න අද දහම් සාකච්ඡාව වෙන් කරන්න අපි සූදානම් කළා අදහස් කළ ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්. ඉතින් අපි මහා සංඝරත්නයේ වැඩම කොට ගත්ත ඔබ හැමදෙනාම කැටුව අපි පළමු කොට වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දිව්‍යංග දෑමි රැකගෙන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. තර මහත්තයා ඇහුවේ විශේෂයෙන්ම මේ බුද්ධ ශාසනයේ හරය. එතකොට මේ අයෝධම්ම කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ මේ ඉපදීම කියන එක නැත්තම්, ජරාව කියන දේ ලෝකෙ පේන්නේ නැත්තම්, මරණය කියන එක නැත්තම් සම්මා සම්බුදු කෙනෙක්ගේ පහළවීමක් නැහැ. එහෙමයි ස්වාමී. ඒතර බුදු කෙනෙක් පහළ වෙන්නේ කරුණු තුනක් ලෝකයේ තියෙනකන්. කොමක්ද? සත්‍ය ආය උපදිනවා. උපන් සත්‍යයට නැවත නැවත ආය ජරාව මුණ ගස්සනවා. උපන් සත්‍යයට නැවත නැවත මරණය මුණ ගස්සනවා. ඒ කරුණු තුන ඉදිරියේ උපන් සත්‍යය නැවත නැවත ශෝකයටපත් වෙනවා. දුකටපත් වෙනවා. තැවිලි පිච්චිලි ඒ විතරක් නෙමෙයි. මේ කරුණු තුන උරුම කරගත්තු ලෝක සත්‍යය මේ කරුණු තුනත් ඉක්මවා ගියපු මහා දුකකට පත් වෙනවා. කුමක්ද? සමහරට මේ සත්‍යය උපන් සත්‍යය ප්‍රිය දේවල් ඇසුරු කර කර වාසය කරනවා. ඔන්න කාලයකට ප්‍රිය දේවල් ඇසුරු කරද්දී හරිය සතුටුයි. නමුත් මේ ප්‍රිය දේවල් අපේ ජීවිත කාලේ පුරාවටම එකම විදිහට පවතිනවා කියලා මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ප්‍රිය දේවල් වෙවිද්දී සත්‍යය විකල් වෙනවා. ඒතර සමහර කාලවලට අප්‍රිය දේවල් එකතු වෙනවා ඊට පස්සේ. ඒ දේවල් ඉදිරියේ සත්‍යය විකල් කරගෙන ඒ තරමට මානසික වශයෙන් කායික වශයෙන් විශාල පීඩාවන්ට පත් වෙනවා. ඒතර මේ උපන් සත්‍යයට පොදුවේ ආරි සත්‍යයක් විදියට උරුම වෙන කාරණාවක් මේක. නැවත නැවත මුණ ගැස්සන කාරණාවක්. ඒතර මේ මුණ ගැසීමත් එක්ක තමයි එතකොට විමුක්ති කාමී විමුක්තියට කැමති පිරිසක් ලෝකේ බිහි වෙනවා. හැබැයි ඒක දැන් උපන් සත්‍යය හැම කෙනෙකුටම ජරාවටපත් වෙන හැම කෙනෙකුටම ව්‍යාධියටපත් වෙන හැම කෙනෙකුටම ශෝක පරිදේව දුක් දුම්නස් විඳින හැම කෙනෙකුටම විමුක්තියක් හොයන්නේ. ස්වාමීනි මේ පිළිබඳව අදහසක් කැමැත්තක් හිතේ ඇති වෙන්නේ උපදින්නේ යම් ප්‍රඥා ඇසක් තියෙන කෙනා විතරයි. එහෙමයි. හරි පුදුම දෙයක් මේ ප්‍රඥා ඇස කියන එක. මේ ප්‍රඥා ඇසත් එක්ක තමයි මේ දේවල් මේ කාමයෙන් පීඩාවක් විඳිනවා කියලා තීරුම් ගන්න. හරි පුදුමයි. මේ යසකුල පුත්‍රයා එදා රාත්‍රී ගිහි අතහැරලා යනකොට කියන මේක මහ වදයක් මේක. මේ ජීවිතේ මහ දුකක්. මේක මහ පීඩාවක්. මේ කාමයන්ගේ මහ පුදුම වෙහෙසක් කිය තමයි යසකුල පුත්‍රයා යන්නේ.
බලන්න ප්‍රඥා ඇසට දැනෙන දේ. ස්වාමිනි ජීවිතය පිළිබඳව ඒ ආකාර වූ විශ්ලේෂණයක් පොදු ජනතාවට මගහැරී යන්නේ ඕන්නේ සඳහා. ඇත්තට මේ ප්‍රඥාලාභය කියන එක මේ එක ජීවිතයක් තුළ උපදවන දෙයක් නෙමෙයි ඒක. ඒක මේ සසර ගමනකට එන සත්වයාට එයාගේ මනසත් තුළ යම් ආකාරයේ වැඩි යුතු ප්‍රගුණ කළ යුතු තමන්ගේ හිතට හොඳ නරක යහපත අයහපත පිනපව මේවා තීරුම් කර කරමින් එන ගමනක එන ප්‍රතිඵලයක් තමයි මේ ප්‍රඥාව කියන කුසලතාවය. ඒතර බලන්න මේ ධර්මයේ ඇහෙන සියලු දෙනාම ආයි ධර්මයට කැමති වෙන්නේ නැහනේ. එහෙමයි. සමහර අය සමහර විට ධර්මය අහලා එතනින් ඉවරයි. සමහර අයට ධර්මය අහලා දානය කියන ගුණයෙන් ජීවත් වෙන්න මහන්සි ගන්නවා. සමහර අය ධර්මය අහලා සීල් දැකගෙන ගෙදර සමහරට මෛත්‍රී සිතින් ඉන්නවා. කාටවත් කරදරයක් නොකර ඉන්න මං ඉන්නවා කියලා. එයා එච්චරයි සමහර විට. ඒතර ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ කාලෙත් ඒ වගේ විවිධ අය විමුක්ති හොයන විදි හිටියා. දැන් මේ නිගණ්ඨනාථ පුත්තු ගත්තොත් එහෙම එයාට දෘෂ්ටියක් තිබුණා කොහොමද මේ මහා දුක දීලා අවසන් කරන්න පුළුවන්. මේ මහා දුක්ඛ ස්කන්ධය දුක් දීලා අවසන් කරන්න පුළුවන්. එහෙමයි. දුක දෙන්න ඒ දුක නිමාවටපත් වෙලා යනවා කියලා අදහසක් තිබුණා. ඒක එක්කිනෙගේ අදහසක්. එහෙමයි. ඒත් සමහර කට්ටියගේ කාලේ අදහස් තිබුණා මේක හිම කරන්න බෑ. මේක හේතුවක් තියෙනකන් යනවා. හරියට අර නූල් බෝලයක් කෙලවරක තියාගෙන අතහැරියට පස්සේ ඒක කවදා හරි දවසක ඒක ටික මේ දිගෑරලා ගිහිල්ලා අවසන් වෙන දවසක් තියද ආන්ගේ වගේ අවසන් වෙලා යනවා. ඔය සමහර අයගේ මත. එහෙමයි ස්වාමී. ඒතර ඒ කාලේ සමහර දැන් ආලාර කාලාම උද්දකරම් පුද්ද කාමීයම් පීඩාව දැකලා ඒතර මේ මානසිකත්වයේ දියුණු කළා. රූප සංඥාවන් ඉක්මවා ගියපු මානසිකත්වයක් දියුණු කළා හිතුවා හරි දැන් අපි විමුක්තියටපත් වෙලා ඉන්නේ. මම මේ කියන්නේ ඒ කාලේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ විමුක්තියක් හොයාගෙන යන පිරිස මේක තමයි විමුක්තිය කියලා විවිධ තැන්වල පැටලිලා විවිධ විමුක්තිය පිණිස අර්ථකථන දෙදී හිටපු යුගය ගැන මම මේ කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම යුගයේ තමයි. හැබැයි මේ යුගයේ වෙනකොට දඹදිව තලයේ පුරා ලස්සන රාවයක් නින්නාද වෙලා තිබුණා. සියල්ල දන්නා සියල්ල දකිනා සම්බුදු නේත්‍රේ යුතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනවා කියලා නාද නින්නාද වෙලා තිබුණා ඒ කාලේ. ඒතර මිනිස්සුත් හොයනවා කවුද සම්බුදු වෙන්නේ? කවුද සම්බුදු වෙන්නේ? ඒ නිසානේ දා මහබෝසතාණන් වහන්සේ මනුලොවට ආපු දවසේ ඉපදුණු දවසේ එතකොට රාහිත තාපසයෙන් අහන්න ලැබුණනේ මේ උත්තමේ කවදා හරි දවසක සම්බුදු වෙනවා කියලා. එහෙමයි. ඒතකොට දැන් මේක එතන අඤ්ඤා මේ කොණ්ඩඤ්ඤයන් වහන්සේට ඒතකොට මේ අදහස තිබ්බනේ මහා පුරුෂ ලක්ෂණ දිහා බලලා. ඒතකොට ඒකත් එක්ක තමයි එතකොට ගිහි අතහැරලා මහා බෝසතාණන් වහන්සේ මහා බිනික්මන කරන අර පැත්තෙන් බලාගෙන හිටියා. සම්බුද්ධත්වයේ පිළිබඳ අපේක්ෂාවෙන් එතකොට. එහෙමයි ස්වාමී. ඒතර සම්බුද්ධත්වයේ කියන සම්බුදු බවට පත් වෙන උත්තමයා එදා කාලේ හොයා හිටියා. ඒතර මිනිස්සුන්ගේ හිතේ කෙලවරක අදහසක් තිබුණා මේ උත්තමයා තමයි අපිව නිදහස් කරන්නේ. ඒතර නිගණ්ඨනාථ පුත්තල් ලෝකෙට ප්‍රතිඥා දීලා තිබුණේ සම්මා සම්බුද්ධයි කියලා. ඒ නිසා පිරිසක් හරිද මේ නිගණ්ඨනාථ පුත්ත ඇසුරු කරගෙන වාසය කළා. එතුමාගේ මේ කියන දේවල් අහගෙන ඒක පුරුදු කරගෙන. ඒතර ඒ වගේ ඒ කාලේ විවිධ අපිට හිතා ගන්න බැරි විශාල පැවිද්දන් පිරිසක් පරිබ්‍රාජකයන් පිරිසක් විමුක්තියක් හොයාගෙන යමින් හිටියා. එවන් යුගයේ පින්වත්නි හරි ආශ්චර්යයි. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට පත් වෙලා ඒ උතුම් දෙව් මිනිස් ලෝකයාම සොයන ඒ විමුක්තිය පසක් කරගන්න. එහෙමයි ස්වාමී. නමුත් හරි ආශ්චර්යයි. මේ විමුක්තිය කියන වචනයෙන් බුදු කෙනෙක් අවසන් කරන්නේ. විමුක්තිය කියන වචනයෙන් අවසන් කරන්නේ. ඒකට සුන්දර නමක් දෙනවා නිවන. නිබ්බානාය සංවත්තති. එහෙමයි. යම් ධර්මයන් පෙන්වලා විස්තර කරන මේක නිවන පිණිසම පවතිනවා. ඒ නිවන තුල පවතින දෙයක් තමයි විමුක්තිය කියන එක. ඒක කොහොමද ඒක දේශනාවල විස්තර කරනවා පඤ්ඤා විමුක්ත චේතෝ විමුක්ත කියන වචන දෙක විස්තර කරනවා. නිවන විස්තර කිරීමේදී. බලන්න මේ වගේ පුළුල් අවබෝධයකින් මේ වගේ ලස්සන අර්ථ සහිත වචන දෙකක් නිවන තුල තියෙනවා කියලා
දෙව් මිනිස් ලෝකයාට රහසක් වෙලා තිබ්බා. ලෝකයට මුල් වතාවට ලෝකෙට මුල් වතාවට තමයි වචන දෙක ලෝකෙට ඇහෙන්නේ. මොකද්ද? එහෙමයි ස්වාමී. ප්‍රඥා විමුක්තියයි චේතෝ විමුක්තියයි කියන වචන දෙක. එතකම් බලන්න එතකොට ඒ කාලේ නිගණ්ඨනාථ පුත් ඇදුන් සියල්ල අතහැර තිබුණ කිසි දෙයකට නොබැඳී ඉන්න පුළුවන් කියලා. ඒ විමුක්තියක් හොයපු ක්‍රමයක් ඒ. ඒතර මේ කිසි කෙනෙක් ගාව මේ විද්‍යාවක් ගැන කතා බහක් තිබුණේ නැහැ. හරි පුදුම දෙයක් ඒක. එහෙමයි. බුදු කෙනෙක් තමයි මේ නිවන කියන එක ලස්සන ප්‍රඥා විමුක්තියේ පරිපූර්ණත්වයක් චේතෝ විමුක්තියේ පරිපූර්ණත්වයක් එකතු කරගෙන නිවන කියන වචනේ මේ දෙව් මිනිස් ලෝකයාට පෙර නොඇසූ විරු දහමක විවර කිරීම සිද්ධ වෙනවා. ඒතර මේ නිවන කියන වචනේ මහත්තයා ගොඩක් දේශනාවල හරි සුන්දර විදියට විග්‍රහයන් කරනවා. ඉතින් නිවන කියන වචනේ මම දේශනා කීපකින් බොහෝ දහම් කරුණු එක්රැස් කළා. එහෙමයි ස්වාමී. මට හම්බුණා මේ නිබ්බාන කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා. සංයුත්ත නිකායේ 4 වෙනි පුත්තහන්සේගේ අපගේ මේ සම්බුද්ධ ශාසනේ මේ බුදුරජාණන් වහන්සේ තමයි මේ සම්බුද්ධ රාජ්‍යයේ රජුන්. ඒ රාජ්‍යයේ සෙන්පතිය තමයි පරම පූජනීය ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්ත මහරහතන් වහන්සේ. එහෙමයි. දවසක් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් පින්වත්නි මේ ජම්බුකාදක කියන පිරිවැජියා ලස්සන ප්‍රශ්නයක් අහනවා. නිබ්බානං නිබ්බානන්ති ආවසෝ සාරිපුත්ත උච්චති. කතමන්නකෝ ආවසෝ නිබ්බානන්ති. මේ නිවන නිවන කියලා යම් වචනයක් කතා වෙනවා. මේ නිවන කියන්නේ මොකද්ද? මොන වගේ දෙයක්ද? අනිත් බුදුරේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා යෝකෝ ආවසෝ රාගක්කයෝ. රාගේ යම් ෂය වුණු බවක් ඇද්ද? දෝසක්කයෝ දේශේ යම් ෂය වීමක් ඇද්ද? මෝහක්කයෝ මෝහේ ඉතිරි නැතුව ෂය වීමක් ඇද්ද? ඉදං උච්චති නිබ්බානන්ති. මෙයමයි කියන නිවන කියලා කියන්නේ. මේ වගේ සුන්දර විග්‍රහයක් බුදු කෙනෙක් විතරයි අවබෝධ කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඒ අයෝරින් අනුගමනය කරපු ඒ පරම පූජනීය ශාස්ත්‍රුන් වහන්සේගේ ලය මඩලින් උපන් රහත් මුනිවරු එතකොට මේ වචනේ දායාද කරගන්නවා. අර්ථය දායාද කරගන්නවා. අවබෝධය දායාද කරගන්නවා. හිමිකරුවෙක් බවට පත් වෙනවා. එතකොට ඒ උත්තමයන් වහන්සේ වදාළේ කොහොමද? එහෙනම් මේ සිතක් තුල පවතින රාගය ඡය වීමමයි. ඒ විතරක් නෙමෙයි. දේශය ඉතුරු නැතුව ඡය වෙලා යෑමමයි. මෝහය කියන එක ඉතුරු නැතුව ඡය වී යාමමයි. නිවන කියන අර්ථකථනය දෙන්නේ. එහෙමයි ස්වාමී. ඒතර අපි මේ නිවන කියන දේ අපි සමහර විට බොහෝ අය සමහරලට හොයන්නේ හරි පුදුම විදියට. හරි ඒක සමහරලට බාහිරින් හොයන දෙයක් සමහර විට. ආධ්‍යාත්මික චිත්තසංතානයක් තීරුම් අරගෙන තමන්ගේ කායික ස්වභාවය තීරුම් අරගෙන තමන් විඳින දේවල් තීරුම් අරගෙන මනසක් තුළ උපදින දේවල් තීරුම් අරගෙන ඒ ඔස්සේ තමන්ගේ රාගයේ ඡය වීමක් දේශයේ මෝහයේ ඡය වීමක් නෙමෙයි කොතරම් අය ධර්මයේ හොයන්නේ. එතකොට මේ හිතක් තුළ තියෙන රාගය කියන එක මේ සසර බන්ධනයක් සසරට ගෙනියන බන්ධනයක් කියලා තීරුම් ගන්නවා කියන එක මහා විශ්මිත කාරණාවක්. ඒකයි විද්‍යාවට. ස්වාමිනේ විද්‍යාව කවර කරුණකින් අපට දායාද වෙනවාද? විද්‍යාව ඉතින් දායාද කරගන්න ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. එහෙමයි ස්වාමී. ඒක සමහරවිට අපි දැන් අද දවසේ මගේ විශේෂ අදහස තිබුණේ මේ නිවන කියන වචනයි. ගොඩක් කතා කරන්න. එතකොට මේ රාගයේ ඡය වෙච්ච, ද්වේෂයේ ඡය වෙච්ච, මෝහයේ ඡය වෙච්ච මානසික ස්වභාවයක්. එහෙමයි. බුදු කෙනෙක් අවබෝධ කරනවා කියන එක විශ්මිත නැද්ද? මහා පුදුම විශ්මිත දෙයක් ඒක. එතකොට මේ රාගය කියලා කියන්නේ මේ සසරට බඳින දෙයක් විදියට මේ හිත ඇතුලේ පවතිනවා කියලා බුදු කෙනෙක් දකින්නේ මුල් වරට. ස්වාමිනේ අපි දැන් දහමට අනුව දැනගන්න ඕනේ රාගය, දේශය, මෝහය සසරට බඳින සංයෝජන විදියට. එහෙමයි ස්වාමී. සංයෝජන විදියට දකින්න ඕනේ. එහෙමයි. මේ රාග දේශ මෝහ වලින් තමයි මේ සිතක් තුළ පවතින රාග දේශ මෝහ වලින් තමයි. ඒතකොට මේක ආගන්තුක උපක්ලේශයක් විදියට ඇතිවෙන්නේ මේක හිත ඇතුලේ. හටගත්තු දෙයක් විදියට. නමුත් අපේ චිත්තසංතානෙ දිහා අපි බලාගෙන හිටියොත් අපට හිතෙන්නේ
මේක ආගන්තුක හටගත්තු එකක් විදිහට නෙමෙයි නිකන් දැනෙන්නේ අපිට. අපිට දැනෙන්නේ නිකන් මේ මමත්වයෙන් තමයි ඒ දිහා බලන්නේ අපි හැමතිස්සෙම. මේක මම නැද්ද බලන්න. එහෙමයි ස්වාමීනි. දැන් ආසාවක් ඇති වුණනම් ඒක දැනෙන්නේ නිකන් තමන් ඒකත් එක්ක ජීවත් විය යුතුයි. තමන්ට මගේම දෙයක්. මට මේක නැති වුණොත් මම වෙනසිලා යයි කියන අදහස තමයි හැමතිස්සෙම අපේ හිතේ තියෙන්නේ. දේශයක් ආවොත් මේ දේශයත් එක්ක කටයුතු කළ යුතුයි. මෝහයක් ආවොත් මේකත් එක්ක කටයුතු කළ යුතුයි. මේක ජීවිතෙත් එක්ක ප්‍රතිබද්ධ දෙයක්. ඒවට ප්‍රතිචාර දැක්විය යුතුයි. ප්‍රතිචාර දැක්විය යුතුයි. හැබැයි මේක ආගන්තුක හිත ඇතුලේ පළපදියම් වෙච්ච දෙයක් හේතුවක් නිසා හටගත්තු දෙයක් කියන ඇස මේ ලෝකෙට තිබුණේ නැහැ. සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙනකම්. හරි පුදුම විශ්මිත දෙයක් ඒක. එහෙමයි. ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ මේ ඊළඟට මේ ඔය මම කිව්වේ නිබ්බාන කියන සූත්‍රය අසුරු කරගෙන. ඊට අමතරව තව ඔය සත්ත්‍ය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සත්ත්‍ය කියන සූත්‍රයේදී බුදුරජාණන් දේශනා කරන තණ්හක්කයෝ හිරාද නිබ්බානන්ති. තව ලස්සන වචනයක විස්තර කරනවා. දැන් සාරිපුත්තයන් වහන්සේ දේශනා කළා රාගක්කයෝ, දෝෂක්කයෝ, මෝහක්කයෝ. එහෙනම් බලන්න අපිට කරුණු තුනයි ෂේ කරගන්න තියෙන්නේ. කරුණු තුනයි ෂේ කරගන්න තියෙන්නේ. එහෙමයි. නමුත් මේකේ තමයි පැටලි සත්‍යය ඉන්නේ. මේක කොහොමද කරගන්න තේරෙන්නේ? ස්වාමීනි දැන් රාගදේශ මෝහ හදවතේ ඉස්මතු වුනහම කොච්චර මේ කතරම් පීඩාකාරී අදහසක්ද කියලා අපි දන්නවනේ අත්දැකීම. ස්වාමීනි දැන් නිවනත් සමහර වෙලාවට අපි ඈත අරමුණක් කොට තමයි තියාගන්නේ. ඒ නමුත් මේ හිතේ තියෙන මේ රාගදේශ තුනී කරලා ඒට ලං වෙන්න පුළුවන් කියලා මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැන් අපට ඇහෙනවා ස්වාමීනි. එතකොට අපි ඒ පිළිබඳව අපේක්ෂාව ඇත්තටම මේ බුද්ධ වචනයට පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එහෙමයි. මේ හිත ඇතුලේ රාගය කියලා එකක් තියෙනවා කියලා තීරුම් ගන්න දක්ෂ වීම තමයි පළවෙනි කාරණේ. ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. දේශය කියලා අකුසලයක් හිත ඇතුලේ තියෙනවා කියලා තීරුම් ගන්න මහන්සි ගැනීම තමයි මේ බුද්ධ ශාසනයේ පළවෙනි අංගය. මෝහය කියලා අකුසලයක් තියෙනවා කියලා තීරුම් ගන්න දක්ෂ වීම තමයි මේ බුද්ධ ශාසනයේ අපේ ජීවිතය තුළ ඇති වෙන පළවෙනි අංගය. එහෙමයි. ශ්‍රාවකත්වය තුළ පිහිටවන්න ඕන පළවෙනි අංගය. මොකද මේක තේරුම් ගන්න බැරි වීම නිසා තමයි මේ සත්‍යය නිවන් මඟ වරද්දගන්නේ. අපිට කරන්න තියෙන දේ මේක කොහොමද? දැන් ඔය තයෝධම්ම කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව විස්තර කළා. එතකොට මේ ඉපදීම, ජරාව, මරණය කියන තුන නැත්තම් මේ ලෝකෙ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඒතර ඉපදීම, ජරාව, මරණය තියෙන මේ ලෝකේ කරුණු තුනක් තියෙනකම් විතරයි කියන කොහොමද? ඒ රාග, දේශ, මොහ. එහෙමයි. කියන්නේ දුක කියන එක මේ ලෝකේ තියෙන්නේ කරුණු තුනක් අපේ හිතේ තියෙනකම් විතරයි. කොහොමද? රාගය, දේශය, මෝහය. හැබැයි මේකම තමයි අපිට අල්ලගන්න බැරි. ගොඩාක් අය තාම ධර්මය අසමින් සමහර අවුරුදු 10 20 වෙන අය ඉන්නවා. මම මොකද්ද කරන්න ඕන? තාම වැටහීමක් නැහැ. ඒතර මේ හිත ඇතුලේ උපදින රාගය කියන එක තේරුම් ගන්න එයාට කොච්චර සිහියක් පිටන්න ඕනද? ද්වේෂය කියන එක තේරුම් ගන්න එයාට කොච්චර සිහියක් පිටන්න ඕනද? මෝහය කියන එක තේරුම් ගන්න එයාට කොච්චර සිහියක් තියෙන්න ඕනද? එහෙමයි. ඊතර මේ රාගයේ හිත ඇතුලේ ක්‍රියාත්මක වීම නිසා තමයි කය වචනේ මනස අසංවර වෙන්නේ කියලා තේරුම් ගන්න. එයාට කොච්චර සිහියක් ප්‍රඥාවක් තියෙන්න ඕනද? එහෙමයි. සිහිය තිබුණු පමණින්ම මේක තේරුම් ගන්න බෑ. ප්‍රඥාව අවදි වෙන්න ඕන. සිහිය තිබුණු පමණින්ම බෑ. ඒක නිකන් මේ වගේ. දැන් අපිට ඇහෙන් රූපයක් දකින්නකොට සංවේදී වෙනකොට අරමුණු වුණාට පස්සේ මේ රූපෙ දිහා සමහර විට අපිට හොඳට බලාගෙන ඉන්න පුළුවන් ඇති කෙනෙකුට. සමහර අය ඉන්නෝ ඒකටම හිත ફોකස් කරගෙන ඇටෙන්ෂන් එක බලවත් කරගෙන අවධානය එතනම තියාගෙන සමහර බොහෝ වෙලා ඉන්න හැකියාවක් නැහැ සමහර විට. එහෙමයි. අරක දිහා බලාගෙන ඉන්න අතරේ මනසට වෙන අරමුණක් ඇවිල්ලා අපේ අවධානය වෙන පැත්තකට දානවා. වෙන්නේ නැද්ද එහෙම? වෙනසක්. සිහිය දියුණු වෙනකොට ඒක එහෙම නෙවෙයි වෙන්නේ. සිහිය දියුණු වෙනකොට ඇහෙන් රූපයක් දකින්නකොට ඒ දිහා එයාට ඒක අවධානය තියාගෙන එයාට ඉන්න පුළුවන් හැකියාව වැඩි වෙන්න ඕනේ එයාට. සිහිය දියුණු වෙනවා කියලා කියන්නේ ඒක තමයි. එතකොට ඒ සිහියට තමයි ප්‍රඥාව කියන උදාරංගේ සංවේදී වෙන්න පටන් ගන්න. මොකද ප්‍රඥාව? අපි තුමු ඇහෙන් රූපෙ දිහා යහුව බලාගෙන ඔහුට ඉඳීමේ හැකියාව වැඩි වෙන්න ඔන්න එයාට බුද්ධ වචන දැන් සුතේ ඊට පස්සේ ඉදිරිපත් වෙනවා එයාට කොහොමද? ඇහත් රූපත් නිසා ඇසේ විඥානෙ උපදිනවා. අන්න ඒක තේරුම් ගැනීම හැකියාව ලැබෙනවා.
එහෙමයි. මේ තුන එකතු වීම තමයි ස්පර්ශය. ඒක තේරුම් ගැනීමේ හැකියාව සංවේදී වෙනවා යාට. ඒ සංවේදී වෙන ස්වභාවයට කියන්නේ ප්‍රඥාව කියලා. ඒතර ඇහැයි රූපයි විඥාන එකතු වෙද්දී ඒක ස්පර්ශයයි. බුද්ධ වචන තියෙනනේ ආයෙත් මේක තමයි ස්පර්ශය. එයාට සංවේදී වෙනවා. ඒ ස්පර්ශයත් එක්ක ඕන මගේ හිතේ දැන් සැපක් ඉපදුනා, සතුටක් ඉපදුනා. එහෙම නැත්නම් දුකක් ඉපදුනා. එහෙම නැත්නම් උපේක්ෂාවක් ඉපදුනා. සංවේදී වෙනවා. ඒක සංවේදී වෙන ප්‍රඥාවට. එහෙමයි ඒතර ස්වාමීනි. සැප උපදිනකොට ආස්වාදයෙන් ඇලිලා යන ස්වභාවය තමන්ගේ මනසේ උපදිනවා. ඒක සංවේදී කරන්නේ ප්‍රඥාවට. බලන්න එතකොට මේ කියන කරුණ තේරුම් ගන්න. දැන් මේ නිවන කියන එක රාග දේශ මොහ ඡය වීම නිවනයි කියන කාරණේ කෙනෙකුට කියද්දි පවා නිවනට සාදුකාර දෙන්නේ අර ප්‍රඥා කුසලතාවය යම් කෙනෙකුට වැඩිලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්නම් කොච්චර කිව්වත් ඒක වචනයක් විතරයි. වචනයක් විතරයි. ස්වාමීනි සාමාන්‍යයෙන් ප්‍රකට ස්වરૂපය තමයි රූපයක් දැක්කට පස්සේ මේ ධර්මානුකූලව ප්‍රඥාව ඉස්මතු වන ආකාරයෙන් සංවේදීතාව පවත්වන්න අපේ ස්වාමීන් වහන්සේ කලින් මතක් කළ ආකාරයට හැකියාව ලැබෙනවට වැඩිය අපේ රූපය ඔස්සේ බැඳිලා ගිහිල්ලා ඇලිලා ගිහිල්ලා අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි අවසරයි. ඉතින් ඒකත් එක තමයි එයාට එතකොට ඒක මේ හැබැයි එහෙම වෙද්දිත් එයා මහන්සි ගන්න ඕන අර කුසලතාවේ ධර්මයට අනුව පුරුදු කරගන්න. එහෙමයි. ඒක අපි ඉස්සරහට මාර්ගයේ වඩන කතා කරද්දී අපි මේ දේශනා ඇසුරින් අපි කතා කරන්න බලමු. ඊළඟ බුදුරජාණන් බලන්න එතකොට මේ දුක්ඛ නිරෝධය කියලා පැහැදිලිවම එතකොට බුදුරජාණන් දේශනා කළේ කොහොමද මේ නිවනට? දුක්ඛ නිරෝධය කියලා දේශනා කළේ. කොහොමද ඔබට අහලා තිබු බුද්ධ දේශනාවේ තියෙන යෝතස්සායේ තණ්හාය. යම් මේ තමන්ගේ හිත තුළ මනස තුළ අපි කියන වචන දෙකක් කතා කරනෝනේ. ඒ තුළ තමයි එතකොට මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකත් එක්ක ඇසුරු කරගෙන පවතින දෙයක්. ඒතර මේ සිතත් එක්ක තමයි ඇසුරු වෙලා රාගي පවතින්නේ. ඒක සිත නෙමෙයි. සිතත් එක්ක ඇසුරු කරගෙන සිතත් එක්ක සම්බන්ධ වෙලා පවතින ආගන්තුක දෙයක් ඒක. තණ්හාව කියලා කියන්නේත් ඒක තමයි. ඒතර බලන්න විටක මේ නිර්වාණය කියන එක රාග දේශ මොහයන්ගේ ඉතුරු නැතුව නිරුද්ධ වීම නිර්වාණ ධාතුවට මේ විස්තර කරනවා. තව විටක තණ්හාවේ ඡය වීමම නිර්වාණ ධාතුව විස්තර කරනවා. එහෙමයි ස්වාමීනි. තණ්හාවේ ඉතුරු නැතුව ඡය වීමක් ඇද්ද එතනම රාගේ ඉතුරු නැතුව නිරුද්ධ වීම සිද්ධ වෙනවා. එහෙමයි. දේශේ ඉතුරු නැතුව නිරුද්ධ වීම සිද්ධ වෙනවා. මෝහේ ඉතුරු නැතුව නිරුද්ධ වීම සිද්ධ වෙනවා. ඒතර බුදුරජාණන් දේශනා කළා මෙන්න මේ කියන තණ්හාවේ ස්වභාවය විස්තර කළා. ඔබට මතකයි ධම්සප්පවතුන් සූත්‍රේ යායන් තණ්හා පෝනෝ භවික. ඒතර තණ්හාවේ ස්වභාවය තමයි ආයිත් උපතකට යන්න. මේ චේතනාව විපාක දෙන විදියට චේතනාව නිර්මාණය කළ දෙන්නේ තණ්හාව විසින්. එහෙමයි. ඒ වගේම තමයි නන්දි රාග සහගත. ඒ වගේම සිහි කල්පනාවෙන් තමන්ගේ චිත්තසංතාන දිහා බලන් හිටියොත් තේරෙයි ආස්වාදයෙන් ඇලිලා යන ස්වභාවය උපදිනෝ තේරෙයි. ඒක තමයි ඒ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ තණ්හාව විදියට ලෝකෙට දේශනා කළේ. තත්‍රාපි නන්දනි. එහි යම් දෙයක් ඇසුරු කරයිද ඇසුරු කරනදී සතුටින් පිළිගන්න ස්වභාවයක් ආධ්‍යාත්මෙ උපදිනවා. ඒ ස්වභාවය තමයි තණ්හාව. කනින් යම් දේ ශබ්ද ඇසුරු කරනකොට ඒකත් එක්කම ආස්වාදයෙන් ඒ තැන සතුටින් පිළිගන්න ස්වභාවය ආස්වාදයෙන් ඇලිලා යන ස්වභාවය උපදිනවා. ඒ ස්වභාවය තමයි තණ්හාව කියලා දෙව් මිනිස් ලෝකයට ඉස්මතු කළා. මනසින් ඇසුරු කරයිද, කයෙන් ඇසුරු කරයිද, දිවෙන් ඇසුරු කරයිද මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ඇසුරු කරනකොට අන්න ඒවත් එක්ක මොකද වෙන්නේ තමන්ගේ ආධ්‍යාත්ම තුල ආස්වාදයෙන් ඇලිලා යන ඒ තැන සතුටින් පිළිගන්න ස්වභාවයක් එහෙමයි. තමන්ගේ ආධ්‍යාත්මය තුල සිහියෙන් ඉන්නකොට ප්‍රඥාවට තේරෙන්න පටන් ගන්නවා. ඒක ප්‍රඥාවට තමයි සංවේදී වෙන්නේ. ඒක බලන්න යා කොච්චර එතකොට ඇහිම් බාහිර රූප ඇසුරු කරනකොට කොච්චර සී කල්පනාවෙන් ඉන්න ඕනද මේක තේරුම් ගන්න. එතකොට අන්න බලන්න ඒ හට ගන්න ස්වභාවයම. ඒතකොට ඒ හට ගන්න ස්වභාවයේ තණ්හාව, ඒ තණ්හාව ආකාර තුනකින් උපදිනවා කියන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ස්වාමීනි අවසරයක් ලැබේවා. දැන් ස්වාමීනි අර රූපේට හරි ශබ්දයට හරි ඇලීලම වාසය කරන එක තව එකක්. අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඇලිලා වාසය කරනවා කියලා දැනෙන එක. ඒක මේ අපිට කවර විදිහට ඇලී වාසය කරනවා කියන එක ඕනම කෙනෙක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙමයි. ඇලී වාසය කරනවා කියලා තේරුම් ගන්නවා කියන එක
ඒක ප්‍රඥාව නම් වූ ඇසට සංවේදී වෙන දෙයක්. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව නම් වූ ඇසට සංවේදී වෙන දෙයක්. ඒතර අන්නේ ඇස තමයි උපදව ගන්න මහන්සි ගන්න ඕන. මේ බුද්ධ ශාසනයේ මාර්ගය සම්පූර්ණ විවර වෙන්නේ ඇසෙන්. ඒකට කියන සම්මා දිට්ඨිය. ස්වාමීනි ඒ ඇස ඉපදුනාට පස්සේ රාගය යම් පමණ ප්‍රහාණය කරන්න අපට වෑයම් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම දැන් ඔහු ඇහැ කන නාසය දිවකය මනස ඔස්සේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ඇසුරු කරනකොට ඒ ඔස්සේ ආස්වාදයෙන් ඇලිලා යන ස්වභාවය යන තැන සතුටින් පිළිගන්න ස්වභාවය ප්‍රඥාවෙන් තමන්ගේ ආධ්‍යාත්මය තුළ ඇති වෙනකොට තේරුම් ගත්තොත් මේක තමයි හින බුදුරජාණන් වහන්සේ වදාළ තෘෂ්ණාව කියලා තේරුම් ගත්තොත් මේකෙන් තමයි දැවිලි පිච්චිලි ශෝක පරිදේව ජරා දුක ව්‍යාධි දුක මරණ දුක මේ සියල්ල උපද්දලා දෙන්න හේතුව මෙයයි කියලා තේරුම් ගත්තට පස්සේ එයා හැමතිස්සෙම සිහියෙන් ඉඳගෙන කරන්නේ කොහොමද? තණ්හාව පෝෂණය වෙන්න හේතු වෙන දේ දුරු කර ඉන්න එකයි කරන්නේ එතකොට. එහෙමයි. තණ්හාව පෝෂණය කරන යම් කායික ක්‍රියාවලියක් ඇද්ද ඒක අතහැර ඉන්නවා. තණ්හාව පෝෂණය කරන්න හේතු වෙන වචන ඇද්ද ඒක අතහැරමින් ඉන්නවා. දුරු කරමින් ඉන්නවා. ප්‍රහාණය කරමින් ඉන්නවා. තණ්හාව පෝෂණය කරන්න හේතු වෙන යම් සිටිවිලි ඇද්ද ඒක දුරු කර අතහැර ප්‍රහාණය කර වාසය කරනවා. ඒක තමයි මාර්ගය එතකොට යාගේ. එහෙමයි. අන්න බලන්න ඒ නිවන ඊට පස්සේ තව ආයෙත් ඔන්න බලන්න විස්තර කළා බුදුරජාණන් වහන්සේ කොහොමද යෝතස්සායේ තණ්හාය යම් මේ හටගත්තු ආස්වාදයෙන් ඇලෙන ස්වභාවයක් ඇද්ද යන තන සතුටින් පිළිගන්න මානසික ස්වභාවයක් ඇද්ද ස්වභාවයක් කියලා කියන්නේ මොකද්ද ඒක මනස මේ සිත තුළ හට ගන්න දෙයක් ඒක එහෙමයි. ඇහෙන් රූප ඇසුරු කරද්දී හට ගන්න දෙයක් ඒක කනින් ශබ්ද ඇසුරු කරද්දී හට ගන්න දෙයක් ඒක දිවෙන් රස ඇසුරු කරද්දී ඒක හට ගන්න දෙයක්. ස්වභාවිකවම ඒක හට ගන්න දෙයක්. එහෙමයි. හේතුවෙන් හට ගන්න දෙයක්. ඒතර හට ගන්නකොට එයාට දැන් අපි තුන් ඇහෙන් රූපයක් ඇසුරු කරගෙන ඉන්නවා නම් එයාගේ මානසික හොඳ අවධානයක් තියෙන්න ඕන හැට. ඒ විතරක් නෙමෙයි අර ක්‍රියාවලිය එයාට සංවේදී වෙන්නත් ඕන. බලන්න ඒකට සිහිය තුල තමයි ප්‍රඥාව තියෙන්නේ. සිහිය කියන කාරණේ තුල ප්‍රඥාවට අදාළ දේ සංවේදී වෙන්න පටන් ගන්නවා. තේරුණා නේද? ප්‍රඥාවට අදාළ දේ සංවේදී වෙනවා එතකොට. එතකොට බුදුරජාණන් දේශනා කළ යෝතස්සාය තණ්හාය. ওই විදිහට තණ්හාව හට ගන්නකොට මොකද වෙන්නේ? එයා දැන් දුරු කරනවා. කොයි දක්වා දුරු කරනවද? අශේෂ ශේෂයක්වත් නැතුව. හට ගන්නව දුරු කරනවා. හට ගන්නව දුරු කරනවා. හට ගන්නව දුරු කරනවා. එහෙමයි. අශේෂ කියන්නේ ශේෂයක්වත් නැතුව. ශේෂයක්වත් නැති වෙන විදියට එහෙම ටික ටික දුරු වෙවි යනකොට මොකද වෙන්නේ? හිතන්නේ යාගේ විරාගයටපත් වෙලා. අශේෂ විරාග. දැක නේද? ශේෂයක්වත් නැතුව ආධ්‍යාත්මික විරාගයටපත් වෙනකන් නිරෝධය. ඒක නිදහස් වෙලා යනවා හිත. දුරු කරද්දි මොකද වෙන්නේ? ආය ආස්වාදයෙන් එළිය යන ස්වභාවය හට ගන්න නැතුව යනවා. යන තැන සතුටින් පිළිගන්න ස්වභාවය නැතුව යනවා. හට ගන්න නැතුව යනවා. ඒකට කියනවා නිරුද්ධ වෙලා කියලා. ඒකට ලස්සන උපමාවක් බුද්ධ ශාසනය දේශනා කරන අර තල් ගහේ කරටිය කැඩුනාට පස්සේ ආයේ කරටිය හටගන්නේ නැහනේ. එහෙමයි. පොල් ගහක කරටිය කැඩුණා හටගන්නේ නැහනේ. ආන්නේ වගේ. හරි පුදුම ආශ්චර්ය දෙයක් නේ බුදු කෙනෙක් දකින්නේ මේ. ඒ සිහිය, ඒ ප්‍රඥාව නම් පුදුම අසිරිමත්. ඒ බලන්න සම්බුද්ධත්වයේ කියන්නේ මෙයයි. පුදුම අසිරිමත් දෙයක් මේ. පුදුම අසිරිමත් දෙයක්. ඒ රසේස විරාග නිරෝධ ඔය විදිහට ශේෂයක්වත් ඉතුරු නැතුව ආධ්‍යාත්මික විරාගී බවට පත් කරලා නිදහස් වෙනකන් කොහොමද කරන්නේ? ඇහෙන් රූප දකිනකොට හට ගන්නකොට චාගෝ අතහරිනවා. පටිනිස්සග්ගු දුරු කරනවා. ඒ වගේම නිදහස් වෙනවා. ඇල්ම නැති බවක් ඇද්ද? ඒ මට්ටමටම හිතපත් කරනවා. බලන්න මේ තණ්හාශයෙන් ලස්සනට විස්තර කරපුවාට. ආන්නේ ස්වභාවයටපත් වීම ඉතුරු නැතුවම තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ වීම. ඒ නිරුද්ධ වීමක් ඇද්ද? එතින්දල රාගී හට ගැනීමක් නෑ ආයි. ඒතර රාගයටත් පෝෂණය සපයන්නේ කවුද කොට? තණ්හාව විසින්මයි. දේශයටත් පෝෂණය සපයන්නේ කවුද? තණ්හාව විසින්මයි. මෝහයට පෝෂණය සපයන්නේ කවුද? තණ්හාව විසින්මයි. ඒ ටික සියල්ල ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා. අන්න බුදුරජාණන් දේශනා කළා මෙයයි නිවන. මෙයයි නිවන කියලා. ස්වාමීනි අවසරයි. අපි නිවන පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපිට පහදනවා. ස්වාමීනි අපි මහරහතන් වහන්සේ ගැන දැනගන්නකොට ඒ කෙලෙස් සංසිඳවලා උතුම් මහරහත් භාවයට පැමිණ වදාළ නිවන සාක්ෂාත් කළා කියලා අහනවා. ස්වාමීනි අරහත්වය කුමක්ද? එතකොට මේ අරහත්ත්වයේ ලස්සන සූත්‍රයක් තියෙනවා ඒකේ. එහෙමයි. ඒ දවස් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් මේ ප්‍රශ්න අහන මට මතක හැටියට මේ අරහත්තන් තියාවුසු මේ සාරිපුත්ත උච්චති කතමන්නකෝ ආවුසු අරහත්තන්ති. අරහත්තේ කියනවා මේ කෙසේින්ද මේ අරහත්ත්වය කියන එක පණවන්නේ? යෝකෝ ආවුසු රාගක්කයෝ. රාගේ ඡය වුණු බවක් ඇද්ද? ද්වේෂයේ ඡය වුණු බවක් ඇද්ද? මෝහයේ ඡය වුණු බවක් ඇද්ද? ඒ නිර්වාණ ධාතුවට පැමිණි බවක් ඇද්ද? ආන්ගේ උත්තමයාට කියනවා රහතන් වහන්සේ. එහෙමයි. නිවන කියන එක පරිපූර්ණම සාක්ෂාත් කරගත් උත්තමයාට කියන වචනයක් තමයි කොහොමද මේ? රහතන් වහන්සේ. පාලි වචනේ අරහත්ත කියන වචනෙත් පාවිච්චි කරනවා. අරහං කියන වචනෙත් පාවිච්චි කරනවා. අපි සිංහලෙන් කියනවා රහතන් වහන්සේ. රාගයේ පරිපූර්ණ වශයෙන්. රාගයෙන් හිත සම්පූර්ණ නිදහස්. එහෙමයි. ද්වේෂයෙන් හිත සම්පූර්ණයෙන් නිදහස්. මෝහයෙන් හිත සම්පූර්ණයෙන්ම නිදහස්. ආයේ කවර අවස්ථාවකවත් බාහිර අරමුණු නිසා ඒ సంతානයේ ස්වාමීන් වෙනස් වීමක් නැහැ. එහෙමයි. ඒ නිවනේ ස්වභාවය මහත්තයා මට හරි සුන්දරයි ලස්සන මේ අපිට මේ මදි වෙලාව කියන්නේ. එහෙමයි. මේ එච්චර සුන්දර විස්තරයක් හම්බුණා නිවන පිළිබඳව. මේක බොහෝ කුද්දක නිකායේ දේශනා කීපයක්ම තියෙනවා. අපිට ඔක්කොම විස්තර කරන්න තියෙන වෙලාව මදි. නිවනේ ස්වභාවය. නිවනේ ස්වභාවය. එහෙමයි. නිත්‍යප්පකරණේ පොත්හාසයේ මේ ලස්සන ගාථා ටිකක් තියෙනවා. නිවනේ ස්වභාව අසංකතං. ඒ වගේම තියෙනවා නන්ත මනා සවංච සච්ඡංච පාරං නිපුණං සුදුද්දසං. ඒ වගේම කියනවා අජජ්ජරං දුවං අපලෝකිතංච අනිදස්සනං නිප්පපංචච සන්තන්ති. හරිම ලස්සනයි කියනවා මේ අසංකතං. ඒතර දැන් බලන්න මේ යම් ප්‍රතිපදාවක් තුල පිහිටලා සිහිය දියුණු කරලා ප්‍රඥාව දියුණු කරලා ඒ තණ්හාවේ ස්වභාවය දැක දුරු කර හිටපු ශ්‍රාවකයා තණ්හා ගඟෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. ඒ නිදහස් වුණු ඒ මානසික ස්වභාවය ගැන කියද්දි කියනවා අසංකතං කියන එක. සංකතය කියන වචනේ පාවිච්චි කරනවා හටගත්තු දෙයක්. හටගත්තු දෙයක් හටගත්තා කියලා යම් දෙයක් ගැන කතා කරන එක කියන්නේ ඒකට හේතුවක් තියෙනවා පිටිපස්සේ හැමතිස්සෙම. එහෙමයි. එතකොට මේක කියන්නේ මොකද්ද මේ? හරි පුදුමයි කියනවා මේ. එහෙම හේතුවකින් හටගත්තු දෙයක් නෙමෙයි කියනවා. හේතුවකින් හටගත් දේ ස්වභාවය මොකද? අපි දැන් මේ පුටුව ලී වලින් හදලා තියෙන්නේ. ඒතර ලී ටික වෙනස් වෙනකොට පුටුව වෙනස් වෙලා යනවා. අපේ රූපය සතර මහා ධාතු හතරෙන් හට අරගෙන තියෙන්නේ. සතර මහා ධාතු හතර වෙනස් වෙනකොට මොකද වෙන්නේ? අපේ රූපය වෙනස් වෙලා යනවා. එහෙමයි. ඒක තමයි හේතුවකින් හටගත්තු දේ ස්වභාවය. නිවන කියන එකට හරි පුදුම ලස්සන වචනයක් භාගතුන දේශනා කරන අසංකත. වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ. ස්වාමීනි මෙහෙම අත්විඳීම් අපිට මුණ ගැහෙනවනේ දැන්. හරියට මලුමන් පෙත් ඇමදලා චෛත්‍ය වන්දනා කරන්න ඕන කියලා ප්‍රසාද සිතක් වෙලාවකට ඉස්මතු වෙනවා. සමහර වෙලාවට ඒක නැති වෙනවා. නිතරම තියෙන එකක් නෙවෙයි. අන් දැක්ක නේද? මේ පහන් සිත් කියන ඒවා, සිහිය කියන ඒවා, සමාධි කියන ඒවා. ඒතර ඒ ඔක්කොම මාර්ගාංග නේවා. ඒ මාර්ගාංගයක් තියෙන තව මාර්ගාංගකින් හේතුවකින් තියෙන. ඒක හේතුවකින් උපද්දලා දෙන. එහෙමයි. ඒ හේතුව තියෙන තාක්කල් ඒ අදාළේ අංගෙ තියෙනවා තමන්ගේ ජීවිතය තුළ. මේ හේතුව නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? අදාළ අංගෙ නැති වෙලා යනවා. ඒක දැන් සමහර කට්ටිය කියන අනේ බණහනකොට ඉස්සර හරි ආසයි ශ්‍රද්ධාව ඇතුළු දැන් ඇති වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැත්නම් හේතුව මොකද්ද? අදාළ හේතුව නෑ එහෙනම්. එහෙමයි. අදාළ හේතුවේ මොකද අඩුවක් වෙලා තියෙනවා. කලබල නැතුව හිමින් තාලෙක මත කරන්න ඕන. අර හේතුව හිමින් හදා ගන්න. ඉස්සර හරි බණ අහද්දි මට ධර්ම මාර්ගය හැසිරෙද්දි හරි සතුටුයි. දන් දෙද්දි හරි සතුටුයි. මෙහිම සතුටක් ඇති වෙනවා. දැන් මට ඒක නෑනේ. එහෙමයි. කවදාවත් ඒකට කලබල වෙන්න හොඳ නෑ. ඒ සතුට ඇති වෙලා තියෙන හේතුවක් නිසා. මේ හේතුව එහෙනම් වෙනස් වෙලා. එහෙනම් අපි කලබල නැතුව හේතුව යදන්න ඕනේ හැමතිස්සෙම. ස්වාමිනේ හේතුවක් විදිහට ඒ නුවණ අපේ ජීවිතයට අදාළ කරගන්න. අනිවාර්යයෙන්ම. එහෙමයි ස්වාමී. ඒතර මේ නිවන කියන එක එහෙනම් ඒ වගේ වෙනස් වෙන එකක් නෙවෙයි. එහෙනම් නිවනටපත් වෙච්ච උත්තරමයේ ආයේ කම්පා වීම නෑ. සැලීම් නෑ.
අපි ශ්‍රද්ධාව වෙනස් වුණත් අපි දුකටපත් වෙනවා. සිහිය වෙනස් වුණත් දුකටපත් වෙනවා. සීලය කැඩුණත් දුකටපත් වෙනවා. එහෙනම් ඒ හිත තුළ මොකද වෙන්නේ? ඒ දුක නැහැ. ඒ දුක නැහැ. එහෙමයි. අසංකතං. ඒ වගේම ලස්සන වචනයක් තියෙනවා. අනන්තං. ඒ කියන්නේ හරිය පුදුමයි. කෙලවරක් දකින්න බෑ කියනවා. ඒ නිර්වාණ ධාතුවට පත්වෙච්ච ඒ චිත්ත සංතානි ගුණ සම්පatti ගත්තත් කරුණාව ගත්තත් කෙලවරක් නෑ. මෛත්‍රිය ගත්තත් කෙලවරක් නෑ. මුදිතාව ගත්තත් කෙලවරක් නෑ. ගුණ සම්පatti වශයෙන් ගත්තත් කෙලවරක් නෑ. ඒ සීල සම්පත්තියේ ගුණ සුවඳ ගත්තත් කෙලවරක් නෑ. අනන්තං. දැන් අපිට නම් සාමාන්‍යයෙන් තියෙන සීල සම්පත්තිය සමහර පොයේ දවසට සමාදන් වෙනවා ඊට පහුවෙන් දරයි පන්සිල්. දවසයි දෙකයි සමහරලාට. ඒ සීල සම්පත්තිය වෙනස් වෙලා. කෙලවරක් පේනවනේ. එතකොට අපි තියෙන ගුණ සම්පත්තිය වල. එහෙමයි. කරුණා මෛත්‍රිය ගත්තොත් එහෙම කෙලවරක් තියෙනවා. අපි ගුණ සම්පත්ති ශ්‍රද්ධාව ගත්තොත් වෙනසක් කෙලවරක් තියෙනවා. කියන්නේ වෙනස් වෙනවා ඒක. එතකොට ස්වාමීනි නිවන සීලෙන්ම හැදිලා තියෙනවද? සීලෙන් හැදුනා. ඒක සීලේ හේතුවක් විතරයි. එහෙමයි ස්වාමීනි. දැන් ස්වාමීනි අපිට දැන් අපේ සීලයට අරුබුද පැමිණෙනවනේ, රෝග පැමිණෙනවනේ, පීඩා පැමිණෙනවනේ. නමුත් ස්වාමීනි නිවන සාක්ෂාත් කළ විට ඒක තමයි නිරෝගීම ජීවිතය. එහෙමයි. නිරෝගීම ජීවිතය. අනිත් සෑම ගුණයක් තුළම නිවරින් බැහැර වෙන අනිත් සෑම ගුණයක් තුළම ඒක සීමිත ගුණයක් තියෙන්නේ. එහෙමයි. ඒ නිවන නිර්වාණ ධාතුව අසීමිත ගුණයක් තියෙනවා. කෙලවරක් නෑ කියනවා. අනාසවන් හරි පුදුමයි. ඔබට අපි දහම් කැඩපතේම විස්තර කරද්දී අපි අබ්බාස සූත්‍රය කතා කරද්දී මේ දේශනා ගොඩක් අපි කතා කළානේ. අපි ඔබට මතක ඇති ආශ්‍රව කියන වචනේ කතා කළා. හරි ලස්සන යංකෝ භික්කවේ අවිජ්ජාගතු තජ්ජං අත්ත භාවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාගියම් වා අපුඤ්ඤ භාගියම් වා. ඒක තමයි ආශ්‍රවී ස්වභාවය. මොකක්ද? යම් මෙහකින් මේ අවිද්‍යා සහගත මනසකින් යුතු කෙනෙක් එයාගේ යම් පිනක් කළාද එහෙම නැත්නම් පවක් කළාද ඒකට අනුව එයාව උපත කරා ගෙනියන්නේ ආශ්‍රවී විසින් කියන. එහෙනම් ආශ්‍රවී ස්වභාවය මොකද්ද? ගෙනියන ස්වභාවය. ඊතර බලන්න මේ නිර්වාණ ධාතු නිවනේ ස්වභාවය මොකද්ද? හරි පුදුමයි. ඒ ආශ්‍රව කියන ස්වභාවය අරමුණු නොවන තැනක්. ආශ්‍රව කියන ස්වභාවයෙන් නිදහස් වෙච්ච තැනක්. ආශ්‍රව කියන ස්වභාවයෙන් නිරුද්ධ වෙච්ච තැනක්. එහෙමයි ස්වාමී. ඒකත් එක්ක කිසි සම්බන්ධයක් නැති තැනක්. එන් ගෙනියන ස්වභාවය නෑ එතකොට. ඒ ජීවිතේ මොකද වෙන්නේ? නිවිල යනවා. එහෙමයි ස්වාමී. දැන් අපේ ජීවිතේ හැමතිස්සෙම ඇහෙන් දැක්ක දෙයක් එක්ක ආය අපේ ආධ්‍යාත්මික කලබල දිදී අපි එතනම තියන්නේ නැද්ද? ඒ ආශ්‍රයෙන් කරන්නේ. කණෙන් අහපු දෙයක් ආයයි එතෙන්ට කරකව අපේ මනස තුල එතන තියන්නේ නැද්ද? එහෙමයි. තියන්නේ ආශ්‍රය විසින් කරන්නේ. අන්නේ ස්වභාවය නිරුද්ධ වෙලා තියෙන රහතන් වහන්සේ. බලන්න මේ නිවනේ ආශ්චර්යය. එහෙමයි. ඊළඟට තියෙනවා හරි ලස්සනයි කියන මේ සත්‍යං. සත්‍යං කියලා කියන්නේ වෙනස් නොවන දෙයක් කියන එක. ඒකට ලස්සනයි මට ධම්සප්පවතුන් සූත්‍ර ලස්සන වචනයක් පාවිච්චි කරන අකුප්පාමේ චේතෝ විමුක්ති. ඒ මානසික හටගත්තු යම් සංසිඳීමක් ඇද්ද, සාන්ත බවක් ඇද්ද, නිවීමක් ඇද්ද, නිදහස් වීමක් ඇද්ද කිසිම අයුරකින් ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙමයි. වෙනස් වෙන්නේ නැහැ. අකෝප්‍ය දෙයක් ඒක. ඊළඟට කියන නිපුණම් බලන්න මේ වගේ විස්මිත මානසික ස්වභාවයක් සාමාන්‍ය නුවණකින් දකින්න බැරි නිසා කියනවා නිපුණම්. මේ වගේ මානසික ස්වභාවයක් දැන් සමහර පුදුමයිනේ. දැන් මේ වගේ මානසික ස්වභාවයක් නෙමෙයි. මට මතකයි මම ওই පිටරටවල ඉඳිද්දි සමහර මේ සුදු අය හම් වෙනවා අපිට. එහෙමයි ස්වාමී. ඒතකොට අපි දැක්කම අපේ සිවුරටයි එහෙම දැක්කන් සමහර අය දුවගෙන ඉනවා. ඒලා අහනවා කවුද කියලා. ඊට පස්සේ අපි කියනවා අපි බුද්දිස් මං කෙනෙක් කියලා. ඊට පස්සේ මේගොල්ලන්ට ලොකු ලොකු දහම් කරුණු කියන්න කිව්වොත් එහෙම තේරෙන්නේ නැහනේ. බුද්දිස් මං කියව ගමන් සමහරලාට එකපාරට සමහරට මතක් වෙනවා. ඒතකොට ඔයගොල්ලෝ කොහොමද ඉන්නේ විස්තර අහනවා ඊට පස්සේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඒගොල්ලෝ මේ සීල ගැන පොඩ්ඩක් මතක් කරනවා නිකන්. එහෙමයි. මේ අපි මේ 12න් පස්සේ ආහාර ගන්න මුදල් පාවිච්චි කරන්නේ. ඒ වගේ පොඩි ඇල්කොහොල් ගන්නෙ නේ. ඒ වගේ පොඩි කාරණා කියනකොට ඒගොල්ලෝ කියන කොහොමද ඉන්නේ? එතකොට ඒ වගේ පුංචි ගුණයක් පවා සමහර රටවල ඉන්න මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්න අමාරුයි. මෙහෙම නිවනක් කෙසේ තේරුම් ගන්නද? එහෙමයි ස්වාමී. මේ මානසික ස්වභාවයක් ගැන කෙසේ තේරුම් ගන්නද?
ඊටාම සියුම් ඉතාම සියුම් නිපුණං දුදු ඊළඟට කියන සුදුද්දසං. ඒ වගේම තමයි කියනවා ඒක දකිනවා කියන ස්පර්ශ කරනවා කියන එක අති දුෂ්කරයි කියනවා. තව ලස්සන වචනයක් තියෙනවා අජජ්ජරං නොදිරන දෙයක් කියන. සාමාන්‍ය අනිත් හැම සංකත දෙයක ස්වභාවය තමයි මේ දිරණවන එක. මොහොතින් මොහොත වෙනස් වෙනවනේ. මේක නොදිරන දෙයක් කියනවා. ඒ වගේ ස්ථිරව පිහිටි දෙයක් කියනවා. ඒ මානසික හටගත් වේ සුන්දර ස්වභාවය මොකද වෙන්නේ? අජජ්ජරං දිරන්නේ. එහෙමයි. වෙනස් වෙන්නේ. ස්ථිරව පිහිටි දෙයක්. ඊළඟට කියනවා දුවං ස්ථිර භවෙන් යුක්තයි කියනවා. අපලෝකිතං නොබිදී යන ස්වභාවයෙන් යුක්තයි කියන. අපිට මේ වචන ගොඩක් අරගෙන විස්තර කරන්න වෙලාව මදි. එහෙමයි සාමි. ඊළඟට කියනවා අනිදස්සනං. ඒ නිසා මෙහිම මානසික ස්වභාවයෙන් යුතු ඒ පිවිතුරු නිර්මල ස්වභාවයකට නිදර්ශන දෙන්න පුළුවන්ද මේ ලෝකේ? නිදර්ශන දෙන්න බෑ කියන. නිප්ප පංචං. නිප්ප හරි ලස්සන වචනයක් ඒක. අපි ඇහෙන් රූපයක් දැක්කට පස්සේ අපේ මානසික ස්වභාවය තමයි අපි රමණට රූපේ අතහැරලා එනවා. හැබැයි මනසින් මොකද වෙන්නේ? ඒක අල්ලගෙන දෝංකාර දිදී තියෙන නැද්ද බලන්න? නැවත නැවත. නැවත නැවත. එහෙමයි. ඒ ස්වභාවය පපංච සහිත ස්වභාවය. ඒකෙන් තමයි විතර්ක වලට ගෙනියන්නේ. ඒකෙන් තමයි අනිත් සියලු ප්‍රශ්න අරුබුද උපද්දවන්නේ. දැන් බලන්න ඕනම දෙයක් වුණාට පස්සේ ඒක අපේ හිත ඇතුලේ නැවත නැවත කැරකෙන්නේ නැත්නම් ඒ තාක් අපිට ඒක අරුබුදයක් නැහැනේ. ස්වාමීනි දැන් අපේ ස්වාධීනත්වයට මොනතරම් බලපෑමක් කරනවද? ඒ දැකපු දේ අමතක කරලා එන්න බැරි එක අපි බලන්න එහෙම නිවන තුල ඒ ස්වභාවය තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. එහෙන් දැක්ක එකනේ දැක්කොත් දිත්තේ දිත්ත මත්තා. අර මනස තුල ආපහු ඒක පෙරලා අවුස්ස උපද්දන ස්වභාවය නේ. මොනතරම් අදීන හිතා ගන්න බෑ ඒකට එහෙමයි කියන්න සර්. වචන නෑ. එහෙමයි. මේ උපමා නෑ නිදර්ශන නෑ. එහෙමයි. ඒක කියන්නේ අනිදස්සනං කියන්නේ නිප්පපංචං. එවැනි ආධ්‍යාත්මික මානසිකින් යුතු සිතකින් යුතු ස්වභාවය මොකද වෙන්නේ? සන්තං. මොකද වෙන්නේ? සාන්ත වෙලා තියෙනවා කියනවා. සාන්ත වෙලා තියෙනවා කියනවා. එතකොට මේ නිවනේ මේ ස්වභාවය කියන එක මහත්තයා අපිට දැන් මේ කරුණු ගොඩක් කියන්න වෙලාවක් නැති නිසා එහෙමයි. මම මේ අන්තිමටම කියන්නේ තව කරුණු ගොඩාක් තියෙන එකතු කරපො. එහෙයි ස්වාමීනි. අපිට මේ ස්වාමීනි අපිට ඉදිරි වැඩසටහන් වල අපිට මෙහෙමයි. දැන් මෙහෙම එකක් තියෙනනේ මේ යුගේ. සමහර එකම මාතෘකාව අරගෙන අද සමහර අය ටික දේශනා කරන්න ගියාට පස්සේ සමහරට ඒ වැඩසටහනත් එක්ක සමීප වෙන්නේ නැති ගානට අදපත් වෙලා තියෙනවා. එහෙයි. එහෙම අර පිරිසගේ ප්‍රතිචාරයක් තිබුණොත් අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවනි. ඉතින් මට හිතුණා මේ නිවනේ මේ ස්වභාවය ගැන තව ලස්සන මේ උදාහරණ ටිකකින් මේ මිලිඳු රාජ ප්‍රශ්න පොතේ තියෙනවා. එහෙමයි. මේ නිදර්ශන නැති එකට හරි පුදුමයි. ඒකෙදි කියනවා මේ කුමන්ති ස්වාමීන් නාගසේනයන් වහන්සේ මේ නිර්වාණය ගැන එක කියද්දි තියෙනවා මේ ස්වාමීන් නාගසේනයන් වහන්සේ මේ මහා සමුදුරෙහි සිව් ගුණයක් නිර්වාණයට පිවිසි බව මිටිසෙල මේ කතාවේ කොටසක් තියෙනවා. අපිට වෙලාව නැති නිසා මම මේ අදාළ තැනින් අරගෙන යන්නේ. ස්වාමීන් නාගසේනයන් වහන්සේ මේ සමුදුරේ සිව් ගුණයක් නිර්වාණයට පිවිසිය බව පැවසුවා. ඒ කියන්නේ සමුදුරේ තියෙන ගුණ හතරක් නිර්වාණයේ තියෙනවා කියලා නාගසේන මහරහතන් දේශනා කළා තියෙනවා. ඒ මොකද්ද කියලා අහනවා. මහරජාණනි මහා සමුද්‍රය සියලු කුණපයන්ගෙන් තොර දෙයක්. ඒ කියන්නේ බලන්න මහා සමුද්‍රයේ කුණප රැඳෙන්නේ. මහරජාණන් නිර්වාණය ඒ වගේ තමයි කියනවා. රාගෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නිදහස් වෙච්ච චිත්තසංතානයේ ස්වභාවය මොකද්ද? මහ මුහුදේ අර කුණප රැස් වෙලා තියෙන්නේ වගේ ගොඩට ගහන්නේ යම්සේද රාගෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නිදහස් වෙච්ච සියලු තණ්හාවෙන් නිදහස් වෙච්ච චිත්තසංතානයේ ස්වභාවය තමයි කියන්නේ මොකද්ද? කිසිම ක්ලේශයක් තැවරෙන්නේ නැහැ කියනවා. කිසිම ක්ලේශයක් තැවරෙන්නේ නැහැ. අර මහා සමුද්‍රේ කිසිම කුණපයක් රැඳෙන්නේ නැහැ වගේ. කිසිම ක්ලේශයක් කිසිම අයුරකින් රැඳෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. ඒක පොදුම දෙයක් ඒක. එහෙමයි. මගේ සිත්ගත වචන ටිකක් ඒක. මහරජාණන් මහා සමුද්‍රේ මේ පළමු ගුණය නිවනට පිවිසියේ කියනවා. ඊළඟ දේශනාවකට තවද මහරජාණනි මහා සමුද්‍රයේ සුවිශාලයි කියනවා. බැසගත් කෙනෙකුට ඊතර මෙතර පේන්නේ නැහැ කියනවා. සියලු ගංගා ජලයන්ගෙන් නොපිරේ කියන. කොච්චර වතුර ගලනවද? පිරෙන්නේ නැහැ කියනවා. එසේ මහරජාණන් නිර්වාණය මහා සුවිශාලයි කියනවා.
එහි බැසගත් කෙනෙකුට ඉතර මෙතර පේන්නේ නැහැ කියනවා. එහෙමයි. ඉතර මෙතරක් පේන්නේ නැහැ කියනවා. ඒ වගේම සියලු සතුන් වැදගත්ද පිරිලා යන්නෙත් නැහැ කියනවා. සමහර අවස්ථාවලදී අහනවා ඉතින් මෙච්චර නිවන් දැක්කොත් නිවන් පුරේට මොන වේද කියලා. ඒක පිරිලා ඉතිරිලා යන්නේ නැහැ කියනවා. එහෙමයි. මහරජාණන් මහා සමුද්‍රයේ ඇති මේ දෙවෙනි ගුණේ නිර්වාණයට පිවිසියේය. තවද මහරජාණන් මහා සමුද්‍රයේ සුවිශාල වූ සත්‍යයන්ගේ වාසස්ථානය කියනවා. එසේ මහරජාණන් නිර්වාණය කීනාසව වූ සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙච්ච බල ප්‍රාප්ත වූ චිත්ත වසීභූත වූ නිර්මල වූ මහා රහතුන්ගේ වාසස්ථානයයි කියනවා. එතකොට මහමුහුද තමයි සුවිශාලම සත්‍යය දරාගෙන ඉන්න තැනක්. මහමුහුද යම්සේ සුවිශාල සත්‍යයන් දරාගෙන සිටීද මේ නිර්වාණ ධාතුව කියන ස්වභාවය තුළ විතරයි මේ ලෝකෙ දෙවියන්ට ගලපන්න බැරි, බඹුන්ට ගලපන්න බැරි දෙවියන් බඹුන් ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ මරුන් සියලු දෙනා ඉක්මවා ගියපු මහා මුනිවරු මහා බ්‍රාහ්මණයෝ එහෙමයි. උපදින තැන සිටින තැන එහෙමයි. හරි පුදුමයි කියනවා. මහරජාණන් මහා සමුද්‍රයේ ඇති මේ තුන්වෙනි ගුණය නිර්වාණයට පිවිසියේය කියනවා. තවද මහරජාණන් මහා සමුද්‍රය අපරිමිත අනේක විද විපුල රළ පුෂ්ප කුසුමයන්ගෙන් ගැවසී ගත්තේය කියනවා. ඒතර විවිධ රළ පුෂ්පයම කලින් කාලේට ලස්සන රැලි හැට ගන්නවා කියනවා. ඒකෙන් තමයි කියන මහමුහුද ලස්සන විකසිත වෙලා තියෙන්නේ. දේශනා කරන එසේම මහරජාණනි නිර්වාණය අපරිමිත අනේක විද වූ විපුල වූ විද්‍යාවන්ගෙන් විමුක්ති පුෂ්ප කුසුමයන්ගෙන් ගැවසී ගත්තේය. විවිධ විද්‍යාවන් ඒ නිර්වාණ ධාතුවට සංවේදී වෙනවා. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතූපපාත ඥානෙ, ඒ විවිධ ඥාන සම්භාරයන්. එහෙමයි ස්වාමී. ස්පර්ශ ආයතනද, පංච උපාදාන ස්කන්ධද, ආයතනද, ධාතුද, සෑම ස්වභාවයක්ම යම්තාක් මේ ලෝකේ අවබෝධ කර දේවල් ඇද්ද අර නිර්වාණ ධාතුවට සංවේදී වෙනවා. ඒ කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නිදහස් වෙච්ච චිත්තසංතානට සංවේදී වෙන දේවල්. විවිධ විද්‍යාවන්ගේ යුක්ත ලස්සන අනිත් වචන කියන විමුක්ති පුෂ්පයන්ගෙන්. එහෙමයි. විද්‍යාවත් එක්කම ඊළඟට කතා කරන වචනයක් තමයි විමුක්තිය කියන එක. එතකොට යම් කෙනෙක් ඇස කන නාසය දිවකය මනස පරිපූර්ණ වශයෙන් අවබෝධ කරයිද, ආස්වාද වශයෙන් නිස්සරණ වශයෙන් අවබෝධ කරයිද, හරි ආශ්චර්යයි. අන්නේ කෙනාගේ චිත්තසංතානෙ රාගය, ද්වේෂය, මෝහය තැවරෙන්නේ නැතුව නිදහස් වෙලා යනවා. අනේ නිදහස් වුණු බවට පාවිච්චි කරනවා චේතෝ විමුක්තිය. එහෙමයි. ඒක කියනවා විද්‍යා සහ විමුක්ති පුෂ්පයන්ගෙන්. ප්‍රඥාවේ පරිපූර්ණත්වය තමයි විද්‍යාව කරා ගෙනියන්නේ. ඒ වගේම තමයි රාග දේශ මෝහ වලින් හිත නිදහස් කර හිත වඩයිද එයින් තමයි චේතෝ විමුක්තිය උපද්දලා දෙන්නේ. එහෙමයි ස්වාමී. මෙන්න මේ කියන අනේක විද වූ විපුල වූ විද්‍යා විමුක්ති පුෂ්ප කුසුමයන්ගෙන් ගැවසී ගත්තේ කියන. ඒ සිත තුළ කරුණා සමාධියේ, මුදිතා සමාධියේ, උපේක්ෂා සමාධියේ, ධානයේ ඒ වගේ අපරිමිතයි. එහෙමයි. ඒතර අනිත් සියලු චිත්තසංතානවල කරුණා, මුදිතා, උපේක්ෂා ප්‍රමාණ සහිතයි ගුණේ. මේ නිර්වාණ ධාතුවෙන් යුතු රාග දේශ මොහ නිදහස් චිත්තසංතානයේ කරුණා, මුදිතා, උපේක්ෂා මේ කියන ගුණ සම්පatti වල අපරිමිතයි. සීල ගුණ සුවඳේ අපරිමිතයි. ඊළඟ දේශනා කරන මහරජාණන් මහා සමුද්‍රයේ ඇති මේ සිව්වෙන ගුණය නිර්වාණයට පිවිසී වේ කියනවා. මහරජාණන් මහා සමුද්‍රයේ ඇති මේ සිව් ගුණය නිර්වාණයට පිවිසී වේ කියනවා. ඊළඟ දේශනා කරන ස්වාමීනි නාගසේනයන් වහන්සේ භෝජනයේ පස් ගුණයක් එහෙමයි ස්වාමී. නිර්වාණයට පිවිසි බව පැවසුවා කියනවා. ඒ කියන්නේ භෝජනයේ තියෙන පස් ගුණයක් නිර්වාණයට ගලපලා තියෙනවා. නිර්වාණයට පිවිසි භෝජනයේ කවර පස් ගුණයක්ද කියලා අහනවා. මහරජාණන් භෝජනය මේ ආහාර පාන කියන ඒවා සියලු සත්වයන්ගේ ආයුෂය කියන එක දරාගෙන ඉන්නේ කන බොන දේවල් වලින්. ඒ වගේ තමයි කියන මහරජාණන් නිර්වාණය සාක්ෂාත් කළ කෙනාගේ ජරා මරණ නසාගෙන ආයුෂය දරාගෙන ඉන්නවා කියනවා.
කොච්චර එහෙමයි ලස්සනදනේ. ස්වාමීනි. ජරා මරණ නැසලා ආයුෂය දරාගෙන ඉන්නවා කියනවා. නිර්වාණ ධාතුව විසින්. ඊළඟට දේශනා කරනවා මහරජාණන් භෝජනයේ ඇති පළමු ගුණය නිර්වාණයට පිවිසීවේ. ඒ කියන්නේ ජරා මරණ නැසලා තියෙන්නේ. එහෙමයි. නැසලා ආයුෂය කියන එක දරාගෙන ඉන්නවා කියනවා. මහරජාණන් භෝජනයේ සියලු සත්වයන්ගේ බල වඩනවා කියනවා. ආහාර පාන කියන ගත්තේ නැත්නම් අපි කය එක තැන වැටෙනවා සමහර විට. ඇවිද ගන්නවා බෑ. එසේ මහරජාණන් නිර්වාණය සාක්ෂාත් කළ සියලු සත්වයන්ගේ 이르දි බල වැඩෙනවා කියනවා. රාග එහෙමයි. දේශ මෝහයන්ගෙන් සම්පූර්ණ නිදහස චිත්තසංතානේ 이르දි බල වැඩෙනවා කියන මහරජාණන් භෝජනයේ ඇති මේ දෙවෙනි ගුණය නිර්වාණයට පිවිසීවේ කියන. තවද මහරජාණන් භෝජනයේ සියලු සත්වයන්ගේ ශරීර ස්වභාව ජනනය කරනවා කියන. ශරීරයේ සුන්දරත්වය රකින්නවද බලන්න. ආහාර පාන හරියට ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? වියපත් වෙනවනේ. එහෙමයි. එසේ මහරජාණන් නිර්වාණය සාක්ෂාත් කළ සියලු සත්වයන්ගේ ගුණ ස්වභාව ජනනය කරනවා කියනවා. කරුණා, මෛත්‍රී, මුදිතා, උපේක්ෂා ඒවා ජනනය කරනවා කියන ප්‍රඥා, සිහිය, ඒ ගුණ ස්වභාවල් තමන්ගේ ආධ්‍යාත්ම හිතු විලසට ජනනය කරනවා කියනවා. එහෙමයි ස්වාමීනි. අර ආහාර පාන ගත්තු කෙනා හිතු විලසට ඕන දෙයක් කටයුතු කරගෙන ඉන්නේ යම්සේද මේ ගුණ සුවඳ, ගුණ ස්වභාවල් ජනනය කරනවා කියනවා. එතකොට අර මේ බලන්නේ රාගෙන් දේශේ මොහිත එතකොට නිදහස් වෙනකොට තියෙන ආශ්චර්ය. දැන් අපේ කරුණා නම් වෙලාවකට තියෙන වෙලාවකට නෑ. එහෙමයි ශ්‍රද්ධාව වෙලාවකට තියෙන වෙලාවකට නෑ. එහෙමනේ තියෙන්නේ නේද? විශ්වාස කෙලෙහි ගුණ කරන්නත් බැහැ. දැක්කනේ චිත්තසංතානී ආශ්චර්යය. එහෙමයි. කෙලෙහි ගුණ වෙලාවකට තියෙන වෙලාවකට නෑ. තවද මහරජාණන් භෝජනයේ සියලු සත්‍යයන්ගේ සාගිනි පීඩා සංසිඳවයි කියනවා. මේ බඩගින්දර නිවල දානවා කියනවා. ඒකත් එක්ක තියෙන පීඩා නිවල දානවා කියනවා. එසේ මහරජාණන් නිර්වාණය සාක්ෂාත් කළ, ඒ කියන්නේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් නිදහස්වෙච්ච චිත්තසංතානිය යුතු කෙනාට කිසිම ආකාරයේ ක්ලේශ පීඩාව සංසිඳවල දාලා තියෙනවා කියනවා. එහෙමයි. නිවල තියෙන කෙනා තුළ. තවද මහරජාණන් භෝජනයේ සියලු සත්වයන්ගේ සාගින්නෙන් හටගත් දුර්වලතාවය දුරු කරනවා කියනවා. දැන් බඩගිනි වේදනාවන් අපි කායික වශයෙන් මහ දුර්වලතාවයක් තියෙනවා. එසේයි මහරජාණන් නිර්වාණය සාක්ෂාත් කළ සියලු සත්වයන්ගේ සියලු කෙලෙස් දුක් සාගින්න හටගත් ඒකෙන් හටගත්තු දුර්වලතා. දැන් බලන්න සමහර අය තරහ ගියාට පස්සේ ඇඳන් වල වැටිලා බුදියගෙන ඉන්නේ. එහෙමයි. සමහරට ආසාවල් ආවට පස්සේ හිටගෙන ඉන්න පණ නැහැ සමහර විට. දුර්වල කරලා තියෙනවා. එදින්දා කටයුතුවක් කරගන්න බෑ එයාට. එහෙමයි. ඒ සියලු දුර්වලතා ඔක්කොම නැසලා දානවා කියන කොමකින්ද? මේ නිර්වාණ ධාතුව විසින්. ඉතින් අපිට මීට වඩා කාල වේලාව හරස් වෙලා තියෙන විස්තර කරන්න බෑ. එහෙමයි. බොහෝ දිගු විස්තර තියෙනවා. එහෙයි ඒ ස්වාමීනි. නිර්වාණ ධාතුවේ තියෙන සුන්දරත්වය නැවත පුදුම විදියට සිත් සතන් පහන් කරවෙන විදියට විග්‍රහ කරලා තියෙනවා. එහෙමයි. ඉතින් අදට අපිට නිර්වාණ ධාතුව ගැන මම හිතනවා මීට වඩා අපිට කතා කරන්න වෙලාවක් නැහැ. එහෙමයි. ඉතින් ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශය, ලක්විරු ගුවන්විදුලියේ ශ්‍රාවක අවකාශය, අන්තර්ජාල සජීව අවකාශයන් ඔස්සේ අපේ දම්සභා මණ්ඩපයේ ඉරිදා රාත්‍රියේ විශාල දම්සභා මණ්ඩපය පුරා රැඳී සිටින පින්වන්ත හැමදෙනාම කැටුව මහා සංඝරත්නයේ පාමුල තවදුරටත් ඔබේ ගැටලු ඉදිරිපත් කරගනිමින් දහම් අවවාද ලබා ගන්න අපි සූදානම් වන අවස්ථාව 0112 සුපුරුදු දුරකථන මාර්ගය ඔබ දන්නවා. ඉතින් ඔබේ දහම් ගැටලුව කෙටියෙන් පැහැදිලිව ඉදිරිපත් කරගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එමනම් අපි මහා සංඝරත්නයේ අවසරය ලබාගෙන මුල්ම අවස්ථාව ඔබට වෙන් කරනවා දඹුල්ලේ සිට පින්වන්ත ඔබ දිල්රුක්ෂි තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. ස්වාමීන් වහන්සේ මේ මට දැනගන්න ඕනේ වෙන කෙනෙක් කරන පිනක් අපි කොහොමද අනුමෝදන් වෙන්නේ කියලා. එතකොට තව දැනගන්න ඕනේ දැන් අපි පිනක් කරනවානේ. මොකක් හරි දෙයකින් පිනක් කරාම අපි මොනවද ප්‍රාර්ථනා කරන්න ඕනේ කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි ස්වාමීනි. එතකොට ඒ දරුවා ඇහුවේ මේ කෙනෙක් කරන පිනක් අනුමෝදන් වෙන විදිය. ලස්සන තැනක් තියෙන අපි බොහෝ වෙලාවට ඔබ අහලා ඇති සංඝයා වහන්සේලා එහෙමයි ස්වාමීනි. වන්දනා කරනකොට වන්දනා කරන ගාථාවක් තියෙනවා. ඕකා සහම්බන්ති අවසරයි ස්වාමීනි. එහෙමයි. ඊට පස්සේ කියනවා මේ ස්වාමීනි මයං කතං පුඤ්ඤං ස්වාමින අනුමෝදි තබ්බා. මා විසින් කළ පින් ස්වාමීන් වහන්සේ අනුමෝදන් වනසේක්වා. අපි වන්දිනකොට ඉස්සෙල්ලා
ඒතර වැඳුම් ලබන ස්වාමීන් වහන්සේට අපි කරන පින් අනුමෝදන් කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතර අර වැඳුම් ලබන ස්වාමීන් වහන්සේ කියන සාදු සාදු අනුමෝදාමි. අන්න පින අනුමෝදන් වෙන ක්‍රමය. ඊට පස්සේ කියන ස්වාමිනා කතම් පුඤ්ඤම් මයි අන්දාතබ්බා. ස්වාමීන් වහන්සේ විසින් කරපි මට අනුමෝදන් කරන සේක්කා කියලා. සාදු සාදු අනුමෝදිත කියලා අපි අනුමෝදන් කරනවා. ඒ අපි සාදු සාදු අනුමෝදාමි කියලා අනුමෝදන් වෙනවා. අන්න පින අනුමෝදන් වෙන ක්‍රමය. ඒතර අපි යහපත් දෙයක් දැකලා සාදු සාදු කියනව නේද අපි? එහෙමයි ස්වාමීනි. අන්නේ අනුමෝදන් වීම තමයි තියෙන්නේ. දැන් සමහර අය ඉන්න බුදුරජාණන් වහන්සේ කාලේ අය වචන කියන්නත් ඕනේ දකිද්දි හිත පිනා යනවා. දැන් ඔය විශාකා මහ උපාසිකා පූර්වාරාමේ කළානේ. මේක ඒක යාළුවෙක් හිටියා දකිද්දි හිත පිනා ගියා. එහෙමයි ස්වාමීනි. ඊයර සසර පුරුද්දකට. මොකද්ද? මේ කියන්නේ අනුමෝදන් වෙලා අනුමෝදන් වෙවි අපි කාලයක් ඉන්නව නේද? ආයේ මේ වචන කියන්න මුකුත් ඕනේ නැහැ. දකිද්දිම හිත පිනා යනවා. එහෙමයි. ඒක පුදුම දෙයක් සසර ටික පුරුද්දක් විතර ආවට පස්සේ ඒක. ඒ නිසා අපි අනුමෝදන් වෙන ක්‍රමය තමයි දකිද්දි හිතනවා අනේ සාදු සාදු. මං අනේ සතුටු සිතින් මේ උදාාර පින අනුමෝදන් වෙනවා කියලා. දකින්න දෙයක් න. සමහරට කෙනෙක් අපිට කියන දෙයක් ඒත් සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. හිත සතුටු කරගන්න මහන්සි ගන්නවා ඒකේ. ස්වාමීනි මොනතරම් සුන්දර ගුණයක්ද පින ලැබෙන්නේ. මේ බලන්න බුද්ධ ශාසනය භාග්‍යතුන් වහන්සේ පවා සමහර තැන්වලදී මේ ඔය රහතන් වහන්සේලගෙන් යම් යම් දේවල් ගැන අහලා සාදු සාදු සාරිපුත්ත සාදු සාදු මොග්ගල්ලාන එහෙම කියන අවස්ථා මේ දේශනා කරන අවස්ථාව මම දැකලා තියෙනවා දේශනාවලේ. සාදු සාදු කියන වචනේ සර්වඥයන් වහන්සේ පවා පාවිච්චි කරලා තියෙනවා අනුමෝදන් වෙනවා ඒක. ඒක මට මතකයි චාතුම සූත්‍රේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 500කුත් එක්ක වඩිනවා. එතකොට මේ තාම ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහුන්නේ නැහැ. එතකොට 500 නමක් නේ එතකොට ආවාසිත භික්ෂුන් වහන්සේලා හිටිය විශාල කාලගෝටියක් වගේ කතාව. ඉතින් අර සමහරට ආගන්තුක භික්ෂුන් වහන්සේලායි ඉන්න භික්ෂුන් වහන්සේලා අතර ඉතින් සුහද කතා බහ තියෙනවනේ. අර එක්කිනා දෙන්න ඉතින් කතා බහ වෙනකොට විශාල කතාවක්. ඒ සර්වඥයන් වහන්සේ ආනන්දයන් වහන්සේ කවුද මේ කියලා. ඒ සාරිපුත්ත මොග්ගලන් මහරහතන් වහන්සේලා වැඩිය කිව්වා ආගන්තුක භික්ෂුන් වහන්සේලායි නීවාසික භික්ෂුන් වහන්සේලායි පිළිසඳර කතාව. එහෙනම් මම කට්ටිය ඔක්කොම බැහැර කළා කියන කිව්වා. එහෙමයි. පොඩි යම් දහමක් දෙන්න තමයි මේ කරන්නේ මේ. ඊට පස්සේ අනේ ඉතින් මොකුත් නැහැ. මේ සාරිපුත්ත මොග්ගලන් මහරහතන් වහන්සේලා සංඝයාත් එක්ක වඩිනවා. පස්සේදී ආපහු කොහොම හරි බ්‍රහ්මයා විලා මේ භාගතුන් වහන්සේට කියනවා සංඝයා මේට අවවාද කරනසේක්වා. ඊට ගමේ මිනිස්සුත් දැක්විනවා මේක ආපහු ගමන් අනිත් පැත්තට ගියා 500 යන්නේ. ගමේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ ආයෙත් බැහැ දැකලා ආයෙත් ආරාධනා කරන සංඝයාට අවවාද කරනසේක්වා. ඊට සංඝයා වඩිනවා. ඊට වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා මම සංඝයා ප්‍රතික්ෂේප කළාට පස්සේ ඔබට මොකද හිතුනේ? ඊට පස්සේ කියන මේ මට හිතුණා කියන භාග්‍යතුන් වහන්සේ දැන් විවේක සුවයෙන් ඉන්න කැමති නේ අපිත් දැන් විවේක සුවයෙන් ඉන්නවා කියලා. ආහා සාරිපුත්ත ඔබට එසේ නොසිතේවා. ඔබට එසේ නොසිතේවා. එහෙමයි. ඊට පස්සේ මොග්ගල්ලානේ මහරහතන් වහන්සේ අහන ඔබට කොහොමද හිතුනේ? මට හිතුණා කියන ශාස්ත්‍රුන් වහන්සේ විවේක සුවයෙන් ඉන්න කැමති නේ සාරිපුත්ත මොග්ගල්ලාන වහන්සේලා අපි දෙන්න එකතු වෙලා සංඝයාට ධර්මයෙන් අනුශාසනා කරමින් උපකාර කරමු. සාදු සාදු මොග්ගල්ලාන කියනවා. අනුමෝදන් වෙනවා ඒක. එහෙමයි. අනුමෝදන් වෙන ක්‍රමය. ඊට පස්සේ කෙනෙක්ගේ පින්කමක් වුණත් අපිට පුළුවන් විස්තර අහන්න පුළුවන්. විස්තර අහන්නේ සාදු සාදු. සාදු සාදු. සාදු සාදු කිය අපි අනුමෝදන් වෙනවා. කොහොමද සංවිධානය? ඔව් කරේ හිත සතුටු කරගන්න මහන්සි ගන්න. එහෙමයි. ඒක තමයි අනුමෝදන් වෙන ක්‍රමය. ඊට පස්සේ ක්‍රමය තමයි ඊළඟ එක තමයි අහනවා මේ දුව මේ අපි පිනක් කළා මොනවද ප්‍රාර්ථනා කරන්න ඕන කියලා. ඇත්තටම අපි මේ දැන් දන් දුන්නට පස්සේ ආයුෂ ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. මොකද ආයුෂ ලැබෙනවා යාට. ඒ දාන යානිසංස. එහෙමයි. වර්ණීය පතන්න දෙයක් නැහැ. ඒ ක්‍රියාවෙන් මෙයාට ඒක ලබලා දෙනවා. සැපේ බලය ලබන්න දෙයක් නැහැ ඇත්තටම. ඒ නිසා මේ ආයුෂ වර්ණ සැප බල කියන දේවල් අපි මේ ක්‍රියාව කරද්දිම අපිට ලැබෙන දේවල්. හැබැයි ඒ දානය කළත් සමහර විට අපි උදාාර ප්‍රාර්ථනාවක් එතන තියලා නැත්තම් ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවක් තියලා නැත්තම් ශ්‍රේෂ්ඨ අරමුණක් කරා යන්නේ. ඒ නිසා අපි ගෙවල් දොරවල් යාන වාහන මේ හැම දෙයක්ම සසරේ නොලබපු දේවල් නෙමෙයි. ඒ හැම දෙයක්ම ලැබුව දේවල්. එහෙමයි. අපි නොලබපු දේ තමයි කල්යාණ මිත්‍රය ඇසුර සසරේ. නොලබපු දේ තමයි පිරිසුදු මිහිරි ශ්‍රී සද්ධ ධර්ම ශ්‍රවණය. නොලබපු දේ තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය. පතනවන්න පතන්න ඕන. ඒ වගේ ශ්‍රේෂ්ඨ උදාාර දෙයක්මයි පතන්න ඕන. කරන සෑම පිනකින්ම පතන්න ඕනේ සසර පුරා මට සත්පුරුෂ ඇසුරම ලැබේවා.
අරි මිහිරි ස්වාක්කාත සන්දිට්ඨික අකාලික දහම අනේ මට ලැබේවා. අනේ තෙරුවන් සරණි මට පිහිටන්නම හැමතිස්සෙම නිරතුරු ඇසුරට සැලසේවා. අනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අනේ මට මේ පින හේතු වේවා කියලා උදාර ප්‍රාර්ථනා කළොත් තමයි ඇත්තටම මේක නියම ප්‍රාර්ථනාවක් බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. මම හිතන කාල වේලාව හැටියට අපිට ඊට වඩා වෙන තව ප්‍රශ්න තියෙනවා මම අවසරයි ස්වාමීනි. ඉතින් අපි හැමදෙනාටම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සොඳුරු දහම් අවවාද පවසා වදාලා අපි ඊළඟ අවස්ථාවත් වෙන් කරගන්නම් 0112 548යි 400 ඔස්සේ අපිට කතා කරන ඔබ පින්වන්ත තිලකා අලුත්විල මහත්මිය ඔබට අවස්ථාව තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. පින්වන්ත ස්වාමීනි මේකයි මගේ ප්‍රශ්නය. දැන් සමහර දේශනාවලදී මම අහලා තියෙනවා ඊළඟ උපත සිද්ධ වෙන්නේ මේ ඒ චුති චිත්තේදී ඇතිවෙන සිතුවිල්ලට අනුකූලවනි කියලා. තව සමහර දේශනාවලදී අහලා තියෙනවා මේ ලොකු ස්වාමීන් වහන්සේගේ ළඟදී තිබ්බ දේශනාවකත් මම ඇහුවා. අචේල කස්සප සූත්‍ර දේශනාවේදී පැහැදිලිවම මුළු දේශනාව පුරාවටම දේශනා කරන්නේ මේ දැන් කරන කර්මයක් අනුව සකස් වෙන විඥානය අනුව තමයි ඊළඟ උපත සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ස්වාමීනි මට මේ දෙකේ වෙනස දැනගන්න ඕනේ. හොඳයි තෙරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි ස්වාමීනි. මට තියෙන පොදු ගැටලුවක් ඕක. එහෙමයි. චුත චිත්තයෙන් උපතක් කරා යනවා කියන වචනය ඇත්තටම අපි ඔය සංයුත්ත නිකායේ දෙවෙනි පුත්තාංශය ගත්තාම ඒක දිගටම තියෙන භවපච්චය ජාති. ඒක තමයි අර ලොකු සංසේ දේශනාවක දිගින් දිගටම විස්තර කළා කියලා. එතන භවය කියලා කියන්නේ ඒක දේශනාවේ විස්තර කරන මෙහෙම. කාම ධාතු වේපක්කංච ආනන්ද කම්මන්නා භවිස්ස. අපිනුකෝ කාම්බවෝ පඤ්ඤායේතත්. ඒ කියන්නේ කාම ධාතු. ඒ කියන්නේ කාම ලෝකේ විපාක විඳින්න. නිකන් චේතනාවක් නෙමෙයි කතා කරන්නේ. එහෙමයි ස්වාමී. විපාක විඳින්න චේතනාවක් නැත්නම් එන කාම ලෝකයක් කරා උපතක් කරා යනවා කියන එක කාම භවයක් ඇති වෙනවා කියන එක සිදු වෙන්න පුළුවන් දෙයක්ද කියලා. අන්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි. එන කාම ලෝකේ උපතක් කරා යන්නේ ඒ කාම ලෝකේ උපතක් කරා යන්න හේතු වෙන චේතනාව උපතක් කරා යන්න තියෙන චේතනාව සකස් වීමත් එක්ක තමයි. එහෙමයි. අපි ජීවිත කාලෙම අපි කයින් වචනෙන් මනසින් හැමතිස්සෙම ඉතින් හොඳ සිහියකින් බලන්න ඕන තමන්ගේ චේතනාව තමයි එතකොට මේ සකස් වෙන්නේ. ඒතර චේතනාව මත පිහිටා තමයි එතකොට විඥානේ පෝෂණය වෙන්නේ. ඒතර විඥානය කියලා කියන්නේ දැනගන්න ස්වභාවයනේ. අපි ඇහැයි රූපයි විඥානයයි එකතු වුණාට පස්සේ ඒ ස්පර්ශයෙන් තමයි අපි විඳින්නේ. එහෙමයි. ඒ විඳින දේ තමයි දැනගන්නේ. දැනගන්න ස්වභාවයට තමයි කියන්නේ විඥානය කියලා. ඒතර මේ දැනගන්න ස්වභාවය දැනගැනීම කියන එක අර ඒ විඳිද්දිම තණ්හාවෙන් ආද්‍යාත් තමන් චිත්තසංතානේ පෝෂණය කරන්න විඥානේ පැලවෙනවා චේතනාවට අනුව. ඒතර මේ ක්‍රියාවලිය තමයි විස්තර කරලා තියෙන්නේ. දැන් අපි චුති චිත්තය කියලා කියන්නේත් අන්තිමට ඕක තමයි. ඔහොම වෙන්න හේතුව තමයි ඕක. සමහර දේශනාවලත් තියෙනවා මට මතකයි ධනංජානි සූත්‍රෙත් තියෙනවා. ඒ ධනංජානි මේ බොහොම දැවිලි පිච්චිලි හට අරගෙන අයහපත් දේවල් කර කර හිටපු කෙනෙක්. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ කොහොම හරි ඊට පෙර මෙයාට බොහොම ලස්සන ධම්මවවාදයක් එහෙම දෙනවා. සමහරට මෙයා ඒ ගැන පැහැදීමිනුත් ඉන්නේ නැති. පසු කාලේ ඉන්න යම් ආකාරයේ මෙයා මේ ගුණධර්ම තුල ඉන්න පුරුදු මහන්සි ගන්නත් දැන් දේශනාවට ඒ කොටස ඉන්නේ නැහැ නේනකොට. අන්තිම කාලේ කොහොම හරි සාරිපුත්ත මහ රහතන් වහන්සේ අර ධර්මයෙන් උපකාර කරපු නිසාත් වෙන්නේ නැති මතක් වෙනවා. අර ඇඟේ දැවිලි පිච්චිලි හට ගන්නකොට මරණාසන්න මොහොතේ මතක් කියලා කෙනෙක් යවනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වඩිනවා. වැඩිට පස්සේ ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කල්පනා කරනවා මෙයා බ්‍රාහ්මණයෙක්නේ. එන මෙයා බ්‍රහ්ම ලෝකෙ උපදින බ්‍රාහ්මණයෝ සාමාන්‍යයෙන් කැමති කියලා බොහොම ලස්සනට නිරේ ඉඳලා බොහොම ලස්සනට ಗುಣ කියා බ්‍රහ්ම ලෝකෙට එනවා. බ්‍රහ්ම ලෝකෙට ආවට පස්සේ මෙයාගේ බ්‍රහ්ම ලෝකෙ හිත පිහිටනවා. එහෙමයි ස්වාමී. බ්‍රහ්ම ලෝකෙ හිත පිහිටලා මෙයා ඊට පස්සේ අහනවා බ්‍රහ්ම ලෝක යන ප්‍රතිපදාව මොකක්ද? ඊට පස්සේ සතර බ්‍රහ්ම විහරණය කියනවා. දෙක ලස්සනට විස්තර කරනවා. ওই ටික දේශනා කළා සාරිපුත්ත මහ රහතන් වඩිනවා. එදාම මගදී එනකොටම
මේ කෙනා අර පුංචි කාලය තුල සතර බ්‍රහ්ම විහරණ වඩලා මෙයා බ්‍රහ්ම ලෝකෙ ඉපදිනවා. එහෙමයි. උදාහරණ කට්ටිය හිතනවා එහෙනම් අර ඔක්කොම අර එයාගේ ජීවිතේ කරපු අයහපත් දේවල් ඔක්කොම ඒකට අනුව ඒතර විඥානි සකස් වෙලා නැද්ද? ඒකට අනුව නෙවෙයි උපත ඇති උනේ. එහෙනම් අර අන්තිම මොහොතේ කරපු දේ නිසා නේද ඉපදුනේ කියලා ඔන්න ඊට පස්සේ චුති චිත්තයක් කතාව ගාව ගන්නවා ඊට පස්සේ. එහෙමයි ස්වාමී. ඔවත් එක තමයි එන්නේ. නැත්තම් සාමාන්‍ය පොදුවේ ගන්න වචනේ තමයි බුද්ධ දේශනාවල තියෙන භවපච්චය ජාති. ඒකත් එතකොට භවය. එහෙමයි. කොහොමද අන්තිම මොහොතේ ඇති වෙලා තියෙන්නේ කොහමද? අන්තිම මොහොතේ සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට යා මෛත්‍රී සිටිවිල්ල ඒ සිටිවිල්ල නැවත නැවත කොහොම හරි හිතේ පවත්තලා බලවත් කරලා ඒතර විඥානයකට අනුව සකස් වුණා. ඒකෙන් උපත කරා ගියා. ඒත් මොකද්ද? ඒකත් භවයක්. ඒ චේතනාවට අදාළ භවය සකස් වුණා. එහෙමයි ස්වාමී. එතකොට මේ බුද්ධ දේශනාවේ කෙලින්ම පැහැදිලි කරන්නේ භවපච්චය ජාති. මේ වචනේම අපි හැමතිස්සෙම බුද්ධ වචනේ ගන්න ඕනේ. ස්වාමීනි එතකොට අපි ජීවිතේ පවත්වන අතර වාරේ නිතර මෛත්‍රිය කරුණාව ආදී වශයෙන් යෝනිසෝ මනසිකාරයට එළඹිලා චේතනාව පවත්වා ගන්න දරන උත්සාහය. ඒතර බලන්න අපි දැන් මේ වර්තමානයේත් අපි කරන්නේ ඕකන. අපි චේතනා පහල කරන මෛත්‍රී සිතුවිලි. ඒතර මෛත්‍රී සිතුවිලි පහල කරලා මොකද වෙන්නේ? විඥාණයට අදාළව සකස් වෙනවා. ඒ මරණාසන්න මොහොතේ අපි හිතමු අපි ඕකම කළා කියලා. එතකොට ඒත් සකස් කළ දෙන්නේ මොකද? භවය. යා මරණාසන්න මොහොතේ සකස් වුනේ කොහොමද? චේතනාවට අනුව භවය. ඒතර උපත කරා යන්නේ කොහොමද? ඒ භවයට අනුව තමයි උපත කරා යන්නේ. එතකොට කට්ටිය හිතන ඒතර අර එන ඉස්සෙල්ලා කර පව් ටිකට මොකද්ද උනේ? ඒව සුවිශේෂී දේවල් ඒ මහා කාමවිභංග සූත්‍රයේ හරි ලස්සන විග්‍රහයක් කරනවා. ඒක බුද්ධ විශේෂයට විතරයි. කර්ම විශේෂ කියන එක භාගතුන් වහන්සේට විතරනේ විශේෂ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක අපිට විස්තර කරලා මෙහෙමයි කියලා එහෙම කියන්න බෑ. නමුත් ඒ කියන්නේ ඒකේ අන්තිම හරිය ලස්සන කොටසක් තියෙනවා. මොකද්ද? සමහර අය ඉන්නවා කියනවා පව් කරනවා කියලා. දස අකුසල් කරනවා කියනවා. දස අකුසල් කළා සුගතිය යන කට්ටිය ඉන්නවා කියනවා. එහෙම සිද්ධියක් නෙතේ කොට දස අකුසල් කරනවා සුගතිය යනවා. එහෙමයි. ඒකට සාමාන්‍ය ශ්‍රමණේක් බ්‍රාහ්මණේක් සමාධියක් දියුණු කළා දැකලා ඊට පස්සේ ලෝකෙට කියනවා දක්ෂ අකුසල් කරන ඔක්කොම සුගතිය යනවා කියලා. මිත්‍යා දෘෂ්ටි වලට යනවා කියනවා. අපි දහම් කැඩපතේ මම හිතන්නේ ඔය දේශනා ගොඩක් කතා කළා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ විස්තර කරන බුදුරජාණන් සම්බුදු නේත්‍රයෙන් දැකලා දේශනා කරන පින්වත් මහන්නේ එයා දස අකුසල් කළා ඒකත් හරි. එයා සුගතිය ගියා ඒකත් හරි. හැබැයි සුගතිය ගියේ දස අකුසල් නිසා නෙමෙයි. ඒක පැහැදිලි කරන්නේ බුදු කෙනෙක්. එයා ඇත්තටම සුගතිය යන්න හේතුනේ අරයගේ දස අකුසල් කරලා රැස්ුණා දෙයම් පවක් ඒ පව යට කරගෙන ඉදිරිපත් වෙච්ච පිනක් ඉදිරිපත් වුණා කියන පූර්ව පිනක්. පූර්ව පිනක්. එහෙමයි. එහෙම නැත්නම් අන්තිම කාලයේ කරපු පිනක්. එහෙයි. සමහරට අන්තිම කාලේ දැන් බලන්න අඟුලිමාල මිනිස්සු 1000ක් මැරුවත් ශාස්ත්‍රුන් වහන්සේ එක බුද්ධ වචනේ අහලා සසරේ පිනකට හිත පැහැදුනා ප්‍රඥාව පිහිටිය සංවරේ පිහිටිය අර ඔක්කොම වහගෙන පින කුසලේ බලවත් කරගත්තා. එහෙමයි. ඒත් එහෙම ශ්‍රාවකයෝ ඉන්න අපිට ඒව පේන්නේ. ඒකට අපි හැමතිස්සෙම බුද්ධ වචනට අනුව යන භවයේ ප්‍රත්‍යයෙන් තමයි උපතක් කරා යන්නේ. ඒ නිසා අන්තිම මොහොතේ නම් අපි හොඳ දෙයක් කරගන්නවා එහෙනම් එහෙම තීරණ ගන්න බෑ අපිට. අපි ඔය කොයි ගොඩට වැටේද කියන්නේ අපි දන්නේ. අපි අකුසලයේ වහලාගෙන පින ඉදිරිපත් වෙන කෙනෙක් බවට පත් වෙයිද දන්නේ නැහැ. පින වහගෙන අකුසල ඉදිරිපත් වෙන කෙනෙක් දන්නේ නැහැ. හොඳම දේ කොහොමද? හොඳම දේ තමයි වර්තමානයේ හැම මොහොතකම සීල සම්පත්තිය පිළිලා ඉන්නේ. එහෙමයි. වර්තමානයේ හැම මොහොතකම මෛත්‍රිය පිළිලා ඉන්න මහන්සි ගන්නවා. වර්තමානයේ හැම මොහොතකම බුදුගුණ මානසිකාර අනිත්‍ය මානසිකාර කර වඩ වඩා හිටියනම් අන්තිම මොහොත ගැන අපිට හිතන්න දෙයක් නැහැ. එහෙමයි. අපි දන්නේ නේ අන්තිම මොහොතේ අපිට හොඳ දෙයක් හිතන්න ස්වාමීන් වහන්සේම වඩම්ම ගන්න කවුද දන්නේ සමහරලාට අපි සීවි කල්ලා මැරෙන්න පුළුවන් සමහරලාට අපි ඇක්සිඩන්ට් එකක් වෙලා සමහරලාට කෝමා තත්ත්වයක් ඇවිල්ලා මැරෙන්න පුළුවන් කවුද දන්නේ හොඳම දේ කොහොමද හොඳම දේ තියෙන්නේ මේ මොහොතේ ඉඳන් අපේ ජීවිතේ හොඳට නැවත සීල සම්පත්තිය පිටුමින් බලවත් කරලා කුසල සම්පත්තියේම දානය සීලය භාවනාව බලවත් කරගෙන වාසය කරන එක තමයි හොඳම දේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ සමග පින්වන්ත පෙරැඳෙන්නේ. ඉතින් ඔබේ දහම් ගැටලු අපි තවදුරටත් ගරුතර මහා සංඝරත්නයට යොමු කරගන්නම්. ඊළඟ අවස්ථාව පින්වන්ත රම්‍යා මහත්මියට සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සිට අපට කතා කරන්න. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය තමයි මම ගොඩාක් මේ පින් කරන කෙනෙක් මට ඒක ගෙදරින් ගොඩාක් ඉතින් ප්‍රශ්න තියෙනවා නමුත් මම ඉවසගෙන ඉන්නවා ගොඩාක් දුරට මම සද්දා අහනවා
මම පුදුම විදියට ඉවසනවා. මම පුදුම විදියට තමයි ඉවසන්නේ ස්වාමීන් වහන්සේ. මට ඒ විශ්ීනේ ගුණේ කියා දෙන්න ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට. අපි පින්වත් ස්වාමීන් වහන්සේ විමසමු. අවසරයි ස්වාමී. එතකොට ගොඩක් අය ඇත්තටම ගොඩක් අම්මලා එහෙමයි. ගොඩක් සමහර දරුවෝ එහෙම කියන කතාවක් ඕක. ඇත්තටම ඉතින් මේ බුද්ධ ශාසනයේ සමහරලාට ඒ අම්මට විතරක්ම තියෙන කාරණාවක් නෙමෙයි මේක. සම්බුදු බවට පත් වෙන්න ආපු මහබෝසතාණන් වහන්සේට පවා ඒක පොදු ධර්මතාවයක් ඒක. එහෙමයි. උදේ බලන්න මහබෝසතාණන් විස්සන්තර ජාතකයේදී ඔබට මතක ඇති මහබෝසතාණන් වහන්සේ අයහපත් දෙයක් කළා නෙමෙයි රජවාසලෙන් බැහැර කළේ. දන් දීලා. දැකනේ. එහෙමයි. දන් දීම නිසා රටේ ජනතාව මහබෝසතාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ. මහබෝසතාණන් වහන්සේ කල්පනා කළා දන් දීම නිසා නම් මාව ප්‍රතික්ෂේප කරන්නේ යහපත් දෙයක් කළානේ. මාත් එහෙනම් තව දවස් 3ක් දන් දීලම යන්න. මහබෝසතාණන් වහන්සේ බාහිර ලෝකේ තමයි යහපත් දේ කරන්න යනකොට අර බාහිර ලෝකේ බාධකේ ගැන හිතා ඒක මැත්තේ වාසය කළේ නැහැ මහබෝසතාණන් වහන්සේ. එහෙමයි. තමන්ගේ උතුම් අරමුණේ නැවත නැවත පිළිටන්න මහන්සි ගත්තා. ඉතින් අපිට ගෙදරින් කරදර එනවනම් සමහරලාට යම් බැනුම් එනවනම් විවිධ ප්‍රශ්න එනවනම් සමහරට මධ්‍යස්ථ වෙන්න ඕන අවස්ථා තියෙනවා සමහර තැන්වලදී. මොකට සමහරලාට මේ තියෙන වේගවත් ආර්ථික රටාවයි සමාජීය රටාවයි එක තමයි සමහරලාට ගෙදරව කට්ටියත් ඇවිස්සීලා සමහරලාට මේ ප්‍රශ්න නගනවා ඇත්ත. අපි මේ පැත්ත බලන්න ඕනේ එහෙම වාතාවරණයක් තියෙද කියලා. එහෙමයි. සමහර කර්මානුරූප බලපෑමක් නිසා එහෙම වෙන්නත් පුළුවන්. නොපෙනෙන ලෝකයම් කරුණක් නිසා එහෙම වෙන්නත් පුළුවන්. අපිට දැන් ඔක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ නේ හරියටම. එතකොට අපි බාහිර අපි සමහර සමාජීය ආර්ථික ප්‍රශ්නත් එක්ක ඇත්තට මේගොල්ලන්ගේ හිත වියවුල් වෙලා ඇති වෙන ප්‍රශ්නයක් නම් අපි එතකොට එතෙන්දි මහන්සි ගන්න ඕන සමහරට මෙහෙම වෙන්න පුළුවන්. ඕන දැන් අම්මා කැමති දන් සභා මණ්ඩපේ හා. දරුවෝ කැමති මේ වෙලාවට නිසැහැෙන හොඳ ටෙලිග්‍රාම යන්නේ කට්ටියට ගැලපිලා යන. ඒක ටෙලිග්‍රාම බලන්න. මේකත් එක්ක ඊට පස්සේ විශාල ඝට්ටනයක් ඇති වෙනවා. ඒතර කල්පනා කරනවා මේ ඝට්ටනේ ඇති කරගත්තොත් එහෙම සමහරට තමයි සිල් ගන්න යන්න වෙනිකුත් නැති වෙයි. සමහරට එයාට පුළුවන් එතකොට රේඩියක ලක්විරිය කියනවා එතකොට. එහෙම නැත්නම් එයාට පුළුවන් හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් හරි මං එහෙනම් ඒ වෙලාවේ භාවනාවක් කරගන්නවා. දහම් පොතක් කියවනවා. කොච්චර සමහරට ජීවිතේ එහෙම කරන් දේවල් තියෙනවද සමහර විට. ඒතර බලන්න මහබෝසතාණන් දවස් කීපයක් දන් දීලා මහබෝසතාණන් ඊපස්සේ වැඩියා. හැබැයි පශ්චාත්තාප වෙන්නේ වැඩියේ. යද්දි මොකද උනේ? යද්දි දාහනේ දුන්නේ. මේ කරත් දන් අස්සෙ දන් දුන්නා. මතකෙතිනේ. එහෙමයි සාම. ඊට පස්සේ ගිහිල්ලා ඊට පස්සේ මේ දාහනේ පැත්තකින් තියලා දැන් දන් දෙන්න තව තියෙන්නේ කරුණු දෙකයි දරුවෝයි බිරිඳයි විතරයි. ඒ දෙකට සූදානම් වෙලා ඉඳගෙන තමයි මේ බවුන් නඩන්න පටන් ගත්තා. බවුන් නඩන්න පටන් ගත්තා. එතකොට මේ නිවන් මගේ අපි එකාංගයක් විතරක් ඉලක්ක කරගත්තොත් තමයි අංග දෙකක් තුනක් විතරක් ඉලක්ක කරගත්තොත් තමයි සමහරට අපිට ප්‍රශ්න එන්නේ සමහර විට. කෙනෙක් කියනවා ධර්ම ශ්‍රවණේ විතරයි සමහර වෙලාව. තව කෙනෙක් කියනවා ධර්මයේ කියවීම විතරයි. තව කෙනෙක් කියනවා එහෙම ප්‍රශ්න තියෙනවනේ එතකොට. ඒකත් එක්ක සමහරට අපි මානසික වැටෙනවා. අපි හැමතිස්සෙම එන ප්‍රශ්නේ සෑම දෙයක් ඉදිරියේදීම මෛත්‍රී සිතින් ඉන්නවා කියන එක ධර්ම මාර්ගය කියලා තේරුම් ගත්තොත් මෛත්‍රීයෙන් ඉන්නවා කියන එක. ඒන සෑම ප්‍රශ්නයක් ඉදිරි ඉවසනවා කියන එක ධර්ම මාර්ගය කියලා තේරුම් ගත්තොත් හරිනම් මේ ප්‍රශ්නේ එද්දි තමන්ගේ ඉලක්කයට යනවා නම් තමයි වැදගත්ම කටයුත්ත වෙන්නේ. ඇයි? අභියෝග එනකොට තමන් මාර්ගයේ ඉන්නව නම් සසර පුරා යා මාර්ගයේ ඉන්න කෙනෙක් බවට පත් වෙයි. හරිනම් මනුස්ස ලෝකේ අපි අනවශ්‍ය විදියට අපේ ජීවිතේට ප්‍රශ්න ගෙන්න ගන්න ඕනේ නැහැ. මේ අටලෝ දහම කැරකෙන විදියක් තියෙනවනේ. ඒ කැරකෙන අටලෝ දහම ඉදිරියේදී අපිට පුළුවන් නම් අපේ හිත හැමතිස්සෙම සරණ පිහිටවගෙන ඉන්න. සීලේ රැඳලා ඉන්න පුළුවන් නම් එයා සසරෙදිත් මොන අභියෝග ඉදිරියේදීත් එයා මග අතහැර ගන්න නැති කෙනෙක්. එහෙමයි ස්වාමී. බලන්න ඉවසීමේ වටිනාකම. මේ සමහර වෙ පිට රටවලදී සමහර අම්මලා සමහර ළමයි මට මුණ ගැහිලා තියෙනවා. ඒ අයට කියලා තියෙනවා සමහර අයට වීසික ගහලා දෙන්නේ සමහරලාට ඒ ගෙදර ඉන්න කෙනත් එක්ක ඉන්න හිටියේ නැත්තම්. එහෙමයි ස්වාමී. නමුත් කිසිම හේතුවක් මත වීසික නැති වුණත් එයාගේ චරිත පාවල දීලා නැහැ.
බල අභියෝගාත්මක සිද්ධියක් ඉදිරියේදීත් එයාගේ සරණේ පිහිටලා සීලේ තුල වාසය කළා නම් එයා සසරදිත් මොකද වෙන්නේ? සීල කවදා බිඳ ගන්න කෙනෙක් වෙන්නේ නැහැ. එහෙමයි. අභියෝග ඉදිරියේ තමයි ගුණේ රකින්න ඕන. අභියෝග ඉදිරියේදී ඉවස ගුණ රකින්න කෙනා මොන අභියෝගාවත් එයාගේ මග අතහරින්නේ නැහැ. ඉලක්කය අතහැරගන්නේ නැහැ. ඊළඟ බලන්න අපි මහබෝසතාණන් වහන්සේ. හරි ආශ්චර්යයි මහබෝසතාණන් වහන්සේ පුදුම සුන්දරයි. දැන් බලන්න මේ විදිහට අභියෝගාත්මක ප්‍රශ්න වලට මුහුණ දෙදී ගිය මහබෝසතාණන් අන්තිමට ශාන්තිවාදී ජාතකෙ මොකද වෙන්නේ? එහෙමයි ස්වාමී. ඉවසීම බලන්න වෙලා අත කපනවා. මෛත්‍රීසිත එහෙම රැකගෙන ඉන්නවා. ඉවසීම රැකගෙන ඉන්නවා. එහෙම ඉවසපු මහෝත්තමය තමයි සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඒකද අපි වගේ ප්‍රශ්න වලට බලෙන් අත්දහන්න යන්න ඕනේ තමන්ගේ ජීවිතේ ඉන්න ප්‍රශ්නවලදී. ඉවසගෙන සීලයම රැකගන්න. ඉවසගෙන මේ තමන්ගේ සරණම රැකගන්න. ඉවසගෙන බුදුගුණ මෛත්‍රියම සිහි කරන්න මහන්සි ගන්න. දහම් පොත්පත්ම් කියවන්න පුළුවන්කම තියෙන ඒක කරගන්න. බුදුන් වඳින්න පුළුවන් නම් ගෙදර සතුටු සිතින් ඒක කරන්න. බලන්න සතුටින් සීලේ පිළිහිලා තමන්ට කරගන්න පුළුවන් අර්බුද නැතුව පුළුවන් තරම් කරගන්න පුළුවන් දේ මොකද්ද කියලා. එහෙමයි ස්වාමී. අවංක වන්නේ ගුණේ පුරන්න තමන් එක නිවන් මාර්ගටම ගෙනියනවා. අවසරයි ස්වාමීන්. ඉතින් අපි හැම දිනාටම නැවත වතාවක් හේ සුඳුරු ධම්මාවාදය දායාද වුණා. තරයේ දරා ගනිමු කියලා අපි ඔබට ආරාධනා කරනවා. ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ සමග පින්වන්ත හැම දිනාම රැඳෙන්නේ. අපි ඊළඟ අවස්ථාවත් ඔබ වෙනුවෙන් වෙන් කරගන්න සූදානම්. අපිට මීගමුව ප්‍රදේශයේ ඉඳලා කතා කරන පින්වන්ත උපුල් මහත්මයා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. මම ටික කාලයක් ඇතුළත මම ධම්ම පැත්ත යොමු වෙලා ඒක අවබෝධ කරගන්න උත්සාහ කරනවා. භාවනා කටයුතු වල යෙදෙනකොට අර සිහිය පවත්වන්න උත්සාහ කරනකොට භාවනා කරනකොට සියලු සත්ත්වයන් දුක් වේත්වා නිරෝගී වේත්වා කියලා ඒක ටිකටම හිතනකොට ආයේ ටිකකින් ඒක වෙනස් වෙලා ආනාපාන සතියට වගේ එහෙම යනවා. හුස්ම රැල්ල ගැන හිතනවා. එහෙම එකින් එක වෙනස් වෙන එක ගැන තමයි මට අවබෝධයක් නැත්තේ තාම. ඒ ගැන දැනගන්න මේ ස්වාමීන් වහන්සේගෙන් ඒ ගැන දැනගෙන අවබෝධ කරගන්න තමයි මගේ ගැටලුව. හොඳයි තෙරුවන් සරණයි පින්වන්ත උපුල් මහත්මයා. අවසරයි ස්වාමී. එතකොට මේමයි මෛත්‍රී භාවනාව කියන්නේ ඉතින් කුසලය. එහෙමයි. ආනාපාන සතිය කියන්නේ කුසලය. එතකොට මේ දෙකම කුසල් වැඩෙන දේවල් ඉතින්. එහෙමයි. නමුත් අර අපි ධර්ම මාර්ගේ යනකොට අපට අපේ ජීවිතේ විවිධ අභියෝග එනවනේ. ඒ අභියෝග ඉදිරියේදී අපි එක කුසලයක් අපි බලවත් කරන්න ඕන නැවත. මෛත්‍රී කියනකොට මෛත්‍රිය නම් මෛත්‍රී කාලයක් හොඳට බලවත් කරලා තියෙනවා. ඒ කියන්නේ අරක නොකර ඉන්නවා කියන එක නෙමෙයි. විතර මෛත්‍රිය කියන කුසලෙ බලවත් කරගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ආනාපාන සතිය කියන කුසලයත් වෙනම බලවත් කරනවා. සමහරට එහෙම කරද්දී සමහර අයගේ හිත වඩා සංවේදී වෙන දේවල් ඇති සමහර විට. සමහර සසර බුරුදුත් එක්ක. එතකොට ඒක බහුල වශයෙන් නැවත කරන්න මොකද අර දේශනාවලත් තියෙනවා. දැන් මෛත්‍රියෙන් වඩා ධානි කතා, වත්තු කතා, අනුචිතා, පරිචිතා, සුසුමාරද්දා කියන වචන තියෙනවනේ. එන්නේ යාණයක් නැගලා ඉන්න පුළුවන් තැනක් විදියට. ඒක කොච්චර ඊතර මෛත්‍රිය කියන්නේ කොච්චර පුරුදු කරන්න ඕනද? එහෙමයි ස්වාමීනි. ඒ නිසා අපි තුමු මෛත්‍රිය නම් ඒක පුළුවන් තරම් නැවත ඒකම බලවත් කරන්න මහන්සි ගත්තොත් ඒක ඵලදායීතාව වැඩි යට. මොකද සමහරලාට තමන්ගේ ජීවිතේ හිතන්නේ නැති මොහොතවල වල තමයි තමන්ගේ හිත ද්වේෂයට යට වෙන විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. ඒතර ඒ වගේ වෙලාවක තමන්ගේ කුසල ඉස්සරහට ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ අර මෛත්‍රිය නැමැති කුසල බොහෝ කලක් වඩලා තියෙනවා විතර. එහෙමයි. ඒතර අපි හිතමු කර පොඩි වෙලාවකදී වෙනස් වෙද්දී අපි අනිත් එකට යනවනම් අපට අර ඒක ගොඩ නැගින්නේ නැහැ නේද? බහුල කොට වඩන්න අන්න ඒකයි. එහෙමයි. ඒ නිසා මෛත්‍රිය කියන එකත් වෙනම බොහෝ වෙලාවක් වඩන්න ටික පුරුදු වෙන්න ඕන. එක පාට කෙනෙකුට කරන්න බෑ ඉතින්. ඊළඟට ආනාපාන සතිය කියන එකේ වැදගත්කම තියෙන දැන් හිත විසිරෙන එකට අර දූවිලි ඇවිලින පොළවකට අර වතුර ටිකක් ගැහුවට පස්සේ දූවිලි සංසිඳල යන්නේ යම්සේද අන්නේ වගේ තමයි විසිරලා යන හිතට විසිරි යන හිතට එක නිවල දාන අරමුණ තමයි කියන ආනාපාන සතිය. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න දැන් ඒ වගේ අපිට හිතා ගන්න බැරි විදිහට හිත සංසිඳව ගන්න බැරිද විසිරෙන මොහොතක් ආවොත් එහෙම ඒතර සමහරට අපි ඒ කර්මන බලවත් කරලා නැහැනේ. ඒතර අපිට යම් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එහෙමයි. ඒතර ආනාපාන සතියත් එයා වෙනම
පොඩි කාලයක් හරි අරගෙන වෙනම බලවත් කරගන්න මහන්සි ගන්නවා. එහෙමයි. සමහර අය ඉන්න මට පුද්ගලිකව සමහර අය කියලා තියෙනවා පොඩි වෙලාවක් මෛත්‍රී වැඩුවට පස්සේ ආනාපාන සතිය වඩන්න ලේසි කියලා. සමහර අයට අසුබේ පොඩි වෙලාවක් වැඩුවට පස්සේ එහෙම නැත්නම් ධාතු මනසිකාරය පොඩි වෙලාවක් කරනවා ආනාපාන සතිය වඩන්න ලේසි. ඒකට ආනාපාන සතිය වඩන්න පෙර දෙයක් විදියට අර්ග පාවිච්චි කරනවා. එහෙමයි ස්වාමී. ඒතර මේ වගේ වෙලාවකදී ගැටලුවක් නැහැ. එහෙයි. හැබැයි දෙකේ මොකක් හරි එක දෙයක් හරි ඒක පුද්ගල නැවත නැවත ඒක පුද්ගල ස්වභාවය අනුව තීරණය වෙනවා. එහෙමයි ස්වාමී. නැවත නැවත බලවත් කර ගැනීම මේ කර්මන සෑහෙන වටිනවා ඉතින්. එහෙමයි. අවසරයි ස්වාමීනි. ඉතින් මේ කරුණ අරබයත් අපි දහම් වාද දායාද කරගත්ත. ඊළඟ අවස්ථාවත් අපි ඔබට වෙන් කරන්න. පින්වන්ත ඔබ නිලූකා ගලෙන් බිඳුණු වැව සිට අපිට කතා කරනවා. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේගේ මේ උදාසන බුද්ධ පූජාව තියෙනවනේ මම ගෙදර මේ ඒ බුද්ධ පූජාව තියෙනකොට අපි පොඩි අය ආහාරය අනුභව කරනකොට තවක්ද ඒක කියලා දැනගන්න ඕනේ මට. හොඳයි තෙරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි ස්වාමී. දැන් මෙහිමයි බුදුරජාණන් වහන්සේ ජීවමානව ඇත්තටම වැඩ සිටින කාලේ ඇත්තටම සමහර භාග්‍යතුන් වහන්සේගේ වල වලට වඩනකොට පෙර දවසේ රෑ උයපු එක තමයි සමහරට පූජා කරන්නේ. එහෙමයි. විතර වැදගත්කම තියෙන සැදැහැසිත. එතන සමහර අය අනවශ්‍ය සමහරට භාග්‍යතුන් හතර තියෙන මේ අතිශය ගෞරවය නිසා පවක් රැස් වෙනවද කියලා හිතන. පවට බලපාන චේතනාව. ඊතර ගෞරවණීය හිතක් තියෙනවනම් ඒක තමයි අපිට බලපාන්නේ ඒක. එහෙමයි. ඉතින් එහෙම ගෞරවණීය හිතක් නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ දාණය ඇත්තටම අපි වෙන් කළා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අපිට පිළිමහසනේ තියෙන්නේ පිළිමහස ඉදිරියේ තැන්පත් කරන භාග්‍යතුන් වහන්සේට වේවා කියලා. ඒතර අපි ඇත්තටම එතකොට බුද්ධ පූජාව අපි තියලා ඉවරයි. එහෙමයි. ගාථා කියනවා කියලා කියන්නේ අමතර ආනිසංශයක් එකතු වෙන දෙයක් එතකොට. දැන් සංඝයාගේ ඉස්සරහා අපි දානි පාත්‍රයට බෙදලා අපි ගාථා කියන්නේ නැහනේ. ඒතර ගාථා කියන්නේ අමතර ආනිසංශය. අපි භාග්‍යතුන් වහන්සේට පූජා වේවා කියලා හදලා තියද්දි මේක භාග්‍යතුන් වහන්සේට පූජා කරලා. එහෙමයි ස්වාමී. සමහරට ගාථා කියන අතරතුරේදී වෙන්නේ ඔය කියන විදිහට ළමයි ආහාර ගන්නෙ. පුංචි ළමයි නෙකුට. ඒකද එහෙම පවක් රැස් වෙන්නේ නැහැ. නමුත් මෙහෙම සිද්ධ වෙන්න පුළුවන් සමහරලා. කාලයක් සමහර දේවල් කරනකොට ළමයින්ට සමහර විට ඒකට ගාණක් නැතු යනවා. ඒකට තියෙන ගෞරවණීය බව අඩු වෙලා යන්න පුළුවන් සමහර විට. එහෙමයි ස්වාමී. ඒ වගේ සමහර සිද්ධිත් එහෙම වෙන්න පුළුවන් සමහරට. ළමයින්ට එතකොට අර ඒක බුද්ධ පූජාව තියෙනවා කියන එක අපි ඒක කෑවගේ ගාණක් නැහැ එතකොට. ස්වාමීනි දැනටත් අපි අර කුඹුරු කරලා හැම අග්‍රස්ත කොටස භාග්‍යතුන් වහන්සේට පූජා කරන කල්ම ගෙවල් වල අපේ ඉන්නවනේ එහෙම. එහෙමයි ස්වාමී. ඒ නිසා මේ ආහාර පාන හදලා ඉවර වෙලාව ඒක භාග්‍යතුන් වහන්සේ උසා පූජා කළා දරුවෝ කද්දී පවක් රැස් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඊයා මේ බුද්ධ පූජාව නෙමෙයි. ඒතකොට ඒගොල්ලෝ වෙනම ආහාර පාන ගදී පවක් රැස් වෙන්නේ නැහැ. ඒතකොට ඒක දුෂ්ට සිතක් එහෙම තියෙන්න බෑ පවක් කියන එක රැස් වෙන්න අගෞරවණීය හිතක්. ඒතකොට තමයි පව රැස් වෙන්නේ. එහෙමයි. එතකොට එහෙම ගත්තා කියලා එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි. අවසරයි ස්වාමීනි. ඉතින් අපි ඊළඟ අවස්ථාවත් ලබා ගන්නම්. ඉන්ද්‍රාණි මහත්මිය පින්වන්ත ඔබ සීගිරිය සිට අපිට කතා කරනවා. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට තියෙන ප්‍රශ්නේ මම හැමදාම රැට නිදා ගන්න ගිහුවාම ඉතිවිසෝ ගාතාව කියලා භාවනාවක් වගේ වශයෙන් භාවනා කර ඉන්නවා. ඊපස්සේ ඒකේ මට එහෙම කරාට කමක් නැද්ද? එනක අහගන්න තමයි මට ස්වාමීන් වහන්සේගෙන් ඕනේ. පෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි ස්වාමීනි. කොච්චර දෙයක්ද නේද මේ සඳහන් කළේ නින්දට යද්දී ඉතිපිසෝ ගාථාව ඒකට භාවනාවක් විදියට සිහි කරනවා. ඒකට සමහරලාට බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්දයි. සමහර අය ඉන්නවා ඇත්තට මේ ಗುಣ විස්තර වශයෙන් හිතන්න බෑ ඉතින්. අර සරල විදියට තමයි හිතන්නේ. ඇත්තට හිමාරි කෙනෙකුට හිතන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද ඒක. භාග්‍යතුන් වහන්සේ සිහි කර කර ඉඳලා ඊට පස්සේ දෙවිවරුන්ට පින් දීලා තමයි එතකොට අපි නින්දට යන්නේ. ඒක බොහොම වටින කාරණාවක්. එතන අහන අයටත් හරි සෑහෙන වටින කාරණාවක් ඒක. ඊපොද්ද මාත් එක්කලා මේ කතා කරද්දී කිව්වා මම මේ ඇඳට ගිහිල්ලා ඒ විලා වෙරමිනිය ගොතාගෙන ඉඳලා බුදුගුණ හිතලා එහෙම නින්දට යනවා. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? මොකද බුදුගුණ හිතද්දී ප්‍රශ්න නෙමෙයිනේ තියෙන ප්‍රශ්න නැති වෙලා යන්න ඕන. එහෙමයි ස්වාමීනි. තියෙන ප්‍රශ්න නැති වෙලා යන්න ඕන කියලා. එහෙමයි. ස්වාමීනි අද දවසේ අපේ නිෂ්පාදක කණ්ඩායමත් අවසරයි ස්වාමීනි. තවත් අවස්ථාවක් වෙන් කරගන්න අපේ සූදානම් වනවා. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.
සම්බුද්ධාය තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. මට ගැටලු දෙකක් තියෙනවා. පළවෙනි ගැටලුව තමයි මන්ත්‍ර ගුරුකම් කරන එක ධාර්මික රැකියාවක් වෙන්නෙම නැද්ද? ඒක අධාර්මික රැකියාවක්මද කියලා දැනගන්න ඕන. අනිත් එක මේ කයින් වෙන අකුසල් තුන නොකර සිටින එක් විදිහ ගැන මට දැනගන්න ඕන. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට. අවසරයි ස්වාමී. මෙහිමයි ධාර්මික රැකියාවක් වෙන්නේ නැද්ද කියලා තමයි ඇහුවේ එතන. මම හිතනවා ඉස්සෙල්ලා අපි මෙහෙම හිතන්න ඕන දැන් ගෘහ ජීවිතයේ කෙනෙක් ගැන නම් තිරුවන්ස ධර්මයේ ශ්‍රවණය කරමින් එයා හොඳට ධර්මයේ ගැන නිර්වෘල් අවබෝධයක් ඇති කරගෙන එයා සරණේ පිහිටන්න ඕන. එහෙමයි ස්වාමී. ඒතර එයාට නිත්‍ය සීලයේ විදිහට පංචශීල තියෙනවා. පංචශීලයේ පිහිටලා මොකද අපිට වර්තමානයේ විශේෂයෙන් තියෙන ප්‍රශ්නයක් තමයි අර එකිනෙකනාගේ රැකියා සම්බන්ධයෙන් අපි එහෙම යම් කරුණු ඉදිරිපත් කරන්න ගියොත් එහෙම වෙන්වෙන් වශයෙන් ඇත්තට විශාල වශයෙන් සාසනික වශයෙන්ුත් ආයතනික වශයෙන්ුත් අනිත් පැත්තෙන් තමයි භික්ෂුව කියන චරිතෙට අද විශාල වශයෙන්ම මඩ ගහන්න නිନ୍ଦා අපහාස කරන මට්ටමටපත් වෙලා තියෙනවා. එහෙමයි. ඒතකොට තමන් කරන රැකී ආරක්ෂාව ධාර්මිකද අධාර්මිකද කියලා තේරුම් ගන්න තමන්ට පුළුවන් බුද්ධ දේශනාව තුළින්. තමන් කරන රැකී ආරක්ෂාව තුළින් බලන්න තව කෙනෙකුට දුකක් දෙනවද කියලා. තමන් කරන රැකී ආරක්ෂාවෙන් තව කෙනෙකුට පීඩාවක් දෙනවද බලන්න. එහෙමයි. තමන් කරන රැකී ආරක්ෂාවෙන් අපි පංච දුෂ්චරිත ඉක්මවා යනවද බලන්න. දුෂ්චරිතට පෙළඹෙනවද බලන්න. ඒ ඔස්සේද බලන්න එයා ධනෙ උපයන්නේ. අන්න එහෙමනම් තමන්ට ඒක හොඳ නැහැ. තමන්ට ඒක හොඳ නැහැ. ඒතර ඒ නිසා තමන්ගේ අර රැකී ආරක්ෂාව ධාර්මිකද අධාර්මිකද කියලා අපි එකපාරට ඕක කියන්න ගියොත් එහෙම අරුබුද ගොඩක් හට ගන්නවා අනිවාර්යයෙන්. මොකද ඒකට හේතුව සමහර මේ ලෝක විවිධ අය විවිධ රැකියා කරනවා. සමහරට ඒ රැකියා ගැන එකිනෙකට වෙනම අපි අහන්නලා මේ වගේ උත්තර දෙන්න ගියොත් එහෙම ඇත්තටම අරුබුදයක්මයි හටගන්නේ. විශාල අරුබුදයක් හටගන්නවා. ඒ නිසා හැමතිස්සෙම බලන්න තමන් මුදල් උපයන මාර්ගය තව කෙනෙකුට දුක් පීඩා දිදී කරන එකක්ද බලන්න. තව කෙනෙක් වංචාවට ලක් කරනවද බලන්න. තව කෙනෙක් රවට්ටනවද බලන්න. අන්න එහෙම කරනව නම් ඒ දේ උපයන දේ තමන්ට අයහපත පිණිස පවතින්නත් පුළුවන්. ඒ උපයන දේ තුලින්ම. ඒ තමන්ගේ මේ සාංශාරික ගමන වශයෙන් ගත්තොත් එහෙම ඒකෙන් තමයි විශාල අර්බුදයක් හදලා දෙන්න පුළුවන්. ඔය බුදුරජාණන් වහන්සේ මට මතකයි මේ මිත්‍යා ආජීවයෙන් වැළකීච්ච නිසා ශාස්ත්‍රඥ වහන්සේට මේ ගැන කියද්දි කියනවා අර මොකද්ද මේ සූර වීර පුත්‍ර රත්නය 1000ක් ලැබෙනවා කියනවා. මහා මේ සක්විති රජතුමාට. හරි පුදුමයි. ඒක මේ සම්මා ආජීවෙත් එක්ක වෙන එක. මට මතකයි ඒක මහා පුරුෂ ලක්ෂණයේ විදිහට තියෙන්නේ මේ සුදු දත් පිහිටන්න හේතු වෙනවා කියනවා. ඒතර බලන්න එතකොට මේ අපි උපයන ආදායම් මාර්ගයත් එක්ක අධාර්මිකව නම් එතකොට ඒක සිද්ධ වෙන්නේ කියන්නේ වංචා කරලා අනිත් අයට දුක් පීඩා දීලා අනිත් අය රවට්ටලා එහෙම කරනකොට ඒකින් ලැබෙන දේ වුණත් Tamanට yaadෙන්නේ නැති වෙන්න පුළුවන්. Tamanට පෙර ජීවිතේ පිනක් නිසා අපට මේ සමාහට ඔක නොපෙනෙන්න පුළුවන් සමහර විට යටපත් කරලා තියෙන්න පුළුවන්. සමහරට සාංශාරික වශයෙන් නිවන් මඟ ගත්තොත් එහෙම Tamanට ඒක නිවන් මඟින් බැහැර වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒතර අර ධර්ම න්‍යායට අනුව කල්පනා කළා නම් ඒක තමයි හරි. නිරවුල් කරගන්න පුළුවන්. අර වර්තමානයේ මම ගොඩක් අර සමහර ඒ වගේ ප්‍රශ්න වලට අපිට වෙන්වෙන් වශයෙන් කියන්න මොකද සුදුසු නෑ. මොකද මේ අන්තිමට සාසනෙටනේ පහර ගහන්නේ. මොකද මේ සාසනෙට පහර ගහනකොට විශාල වශයෙන් අර සාසනෙට ඉන්න අලුත් පිරිසට ඒක මහා එක අපරාධයක් බවට පත් වෙනවා. එහෙමයි. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අවසර ලැබේවා. හෝරා දෙකකට ආසන්න කාලයක් උතුම් සදහම් සාකච්ඡා සිදු කරන්න අපට අවස්ථාව ලැබුණා. ස්වාමීන් පුණ්‍යානුමෝදනාව පිණිස කාලය උදා වෙලා තියෙනවා. ඒ පිණිස ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීන්. හොඳයි පින්වත්නි. ඒතර අද දින මේ දන්සපා මණ්ඩපයේ සදහම් කතිකාවත සඳහා දායකත්වයේ දරන්නේ ඇමරිකාවේ නිව් ජර්සි මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ
උපාසිකා මාතාවක් විසින් තමයි මේ උදාර ධර්ම දානමය අමෘත දානමය. අපි එතකොට මේ ධර්ම සාකච්ඡා විශේෂයෙන් කතා කළා මේ නිවන ගැන. එහෙමයි ස්වාමීනි. මේ අමෘත ධාතුව ගැන යම් කෙනෙක් හිත පහදව ගත්තොත්, මේ බණපද ශ්‍රවණය කරද්දී හිත පහදවයිද? අර අපි හිතමු 10 දෙනෙක්ගේ හිත පැහැදුනා කියලා මේ බණපද අහනකොට එහෙමයි ස්වාමීනි. අර සියලු පුණ්‍ය ගංගාව කාටද? ධර්ම දාන දෙන ඇත්තන්ට. එහෙමයි. ඒතර බොහෝ දෙනෙක්ගේ සිත් සතන් තුළ නිවන පිළිබඳව, ඊ අමෘත ධාතුව පිළිබඳව සිත් සතන් පහදවලා, ඒ වගේම තමන්ගේ ජීවිතේ හටගන්න විවිධ ධර්මානුකූල හටගන්න ජීවිතයක් ගත කරන්න මහන්සි කරද්දී හටගත් ගැටලු තමන් අහල ඉවර වෙලා ඒව නිරවුල් කරගෙන එයාගේ ජීවිතේ ධර්මානුකූල යම් සතුටක් උපදවා ගනීද? ඒ රැස් වෙන උදාර පින සසර පුරා ධර්මයෙන් සතුටක් උපදව ගන්නට, ධර්මයේ ගැන හිත පහදව ගන්නට, කල්යාණ මිත්‍රය මුණගස්සන්නට, ඒ නිර්වාණ ධාතුවට ඕන කරන බීජ තමයි මේ උදාර පින විසින් තමන් මේ ඇත්තටම රැස් කරගත්තේ. ඒ නිසා මේ රැස් වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජය, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය, ඒ වගේම සක්දෙවිඳුන්, විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාත් සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවිවරුන්ට, සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට සලසා දෙත්වා. දිවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය ධම්මග විවර කළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ දායකත්වයේ දරූ ඒ පින්වත් සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන් කරුණාවෙන් සිහිපත් කරගන්න. ඒ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින ඒ ඇමරිකාවේ නිව්ජර්සි මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ ඒ පින්බර මාතාව ඇතුළු ඒ සඳහා උපකාර කළ සහ සම්බන්ධ වුණු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම සියලු දෙනාගේ දරුමුණු පුරන්ට මේ පින් අනුමෝදන් වේවා. නිරතුරු කලන මිතුරු ඇසුරුම සැලසේවා. ඒ වගේම සියලු ධර්ම ප්‍රචාරක කටයුතු සඵල වීම පිණිස, බුදුදහම දෙව් මිනිසුන් හට හිතසුව පිණිස පවතීම පිණිස, බොහෝ කල් පැවැත්ම පිණිස මේ පින්කසේ හේතු වාසනා වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස්වන උදාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන්න උපකාර කළා වූ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාටමත්, කුඩා කල සිට උපකාර කළා වූ සියලු දෙනාට, සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් ගරුතර මහා සංඝරත්නය ගෞරවයෙන් වැඩම කොටගෙන අපි උතුම් සදහම් සාකච්ඡා පවත්වන්නට යෙදුණා. අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කොට වදාළේ. ඒ වන්දනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි, අපගේ নমස්කාරය වේවා. ඒ වගේම යම්සේ ගරුතර මහා සංඝරත්නය වැඩමුවා
සදහම් සාකච්ඡා පවත්වා ලෝකයට ඒ උදාර ශ්‍රී සද්ධර්මයේ දායාද කොට මේ මොහොතේ අප මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ දායාද කරගත්තාද ඒ මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් නොවලහා අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන්ම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදහම් සාකච්ඡාව පිණිස ධම්සභා මණ්ඩපයේ පිණිස සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු ඇමරිකාවේ නිව් ජර්සි මහමෙවුනා භාවනාසපුර සම්බන්ධ ඒ පින්වන්ත උපාසිකාව ඇතුළු පිනැතේ හැමදෙනාමත් ශ්‍රද්ධා ලක්කිරු ප්‍රේක්ෂක ශ්‍රාවක අවකාශයන් පුරා ඒ වගේම අන්තර්ජාල අවකාශයන් පුරා පැමිණ ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයට සහ සම්බන්ධ වුණ පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් උත්තම නිවන පිළිබඳවත් බොහෝ දහම් කාරණා පිළිබඳවත් අද දවසේ ගරුතර මහා සංඝරත්නය අපට අනුශාසනා සිදු කොට වදාලා. ඉතින් මේ උදාර නිවන පිළිබඳව හිත අපේක්ෂාවෙන් පිරේවා සොඳුරු ධර්මයෙන්ම ජාතියේ සිත මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ නැවත සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.